ආයුබෝවන් සුබදසක් සියලු දෙනාටම. මම හිතන්නේ මෙතෙක් දවස් අපි කතා කරපු ඒවා සම්බන්ධයෙන් ලොකු ගැටලු නැතුව ඇති. දැන් අපි ඉදිරියට ගනුදෙනු කරුවන් වෙත ඉදිරිපත් කරන විවිධ මුල්‍ය නිමැවුම් වල ටිකක් සංකීර්ණ නිමැවුම් ටිකක් ගැන තමයි කතා කරන්න යන්නේ. right? අපි කලින් කතා කරා මුල්‍ය අතරමැදි කරුවන් වන බැංකු සහ එළියාපදිංචි මුල්‍ය සමාගම් විසින් ඉදිරිපත් කරන තැන්පතු නිමැවුම් ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. ජංගම ගිණුම් එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු. ඒවා ඉදිරිපත් කරන්නේ වාණිජ්‍ය බැංකු විතරයි, බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු විතරයි. වෙනත් කිසිම ආයතනයකට මුල්‍ය ආයතනයකට ජංගම ගිණුම් නැත්නම් කරන්ට් ඇකවුන්ට්ස් පවත්වාගෙන යන්න අවසර නැහැ. right? ඒතර ඒක තියෙන්නේ ලියාපදිංචි වාණිජ්‍ය බැංකු වල විතරයි. ඊට අමතරව තියෙනවා මුල්‍ය සමාගම් සහ විශේෂිත බැංකු වලත් පවත්වාගෙන යන්න පුළුවන් ඉතිරි කිරීමේ ගිණුම්. ඒතර ඒකේ ස්වභාවය, ඒකේ මුදල් වලට ලැබෙන මිල, ඒ කියන්නේ ගනුදෙනු කරුට ලැබෙන මිල මොකද්ද? ඒක පොලි අනුපාතය, ඒකේ ද්‍රවශීලතාවය, ඒ වෙනුවෙන් මොනවද ගනුදෙනු කරු කරන්න ඕන සහ ගනුදෙනු කරුට මොකද්ද බැංකුවෙන් ඒ වෙනුවට ලැබෙන දේ සම්බන්ධයෙන් අපි කතා කරා. ඊළඟ වර්ගය තමයි කාලීන තැන්පත් නැත්නම් ටයිම් ඩිපොසිට්ස්. ඒතර ඒකත් ස්වභාවය එකයි, අර පොලියක් ලැබෙන්නේ, නමුත් කාලය සහ වෙනත් කොන්දේසි වෙනස්. දෙකීමනේ. හරි. ඒක මුල්‍ය අතරමැදි කරුවන් ඉදිරිපත් කරන නියමවුම්. ඒක මේ ඉන්ඩිරෙක්ට් ෆිනෑන්ස් කියලා කියනවා. අපි මුල්‍ය මුදල් සංසරණය තුළ හේතුව අපි දන්නේ නැහැ, තැන්පත් කරු දන්නේ නැහැ තමන්ගේ තැන්පතුව මොන මුල්‍ය නිමැවුමකද ආයෝජනය කරන්න කියලා මේ බැංකු ටික. බැංකු ඒවා තැන්පතු ඒකරාශී කියලා නිකන් ඉන්න ඒගොල්ලොත් ආයෝජනය කරනවා. ණය ආර්ථිකාරම් වල, භාණ්ඩාගාර විල්පත් සහ වෙනත් දේවල් වල ආයෝජනය කරනවා. ඒක අයිතිකරු දන්නේ නැහැ, තැන්පත්කරු දන්නේ නැහැ කොහෙද කරන්නේ කියන එක. ඒ නිසා ඒක ඉන්ඩිරෙක්ට් ෆිනෑන්ස් අපි කතා කරා එදා. ඊළඟට අපි ඩිරෙක්ට් ෆිනෑන්ස් ගැන කතා කරා. මම දන්නවා ඒක මුල්‍ය අතරමැදි කරුවන් නොවන වෙනත් මුල්‍ය ආයතන ආර්ථිකය තුළ ක්‍රියාත්මක වෙන වෙනත් මුල්‍ය ආයතන, උදාහරණ රක්ෂණ සමාගම්, කොටස් වෙළඳපොළ, ඒ වගේ ආයතන විසින් ක්‍රියාත්මක කරන මුල්‍ය නිමැවුම් වර්ග ගණනාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කතා කරා කොටස්, ණයකර, ඒ වගේම භාණ්ඩාගාර බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික ගැනුම් කරුවන් හරහා ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒතර වාණිජ්‍ය බැංකු වලත් ප්‍රාථමික ගැනුම්, වාණිජ්‍ය බැංකු සහ විශේෂ බැංකු වල, NSB වගේ බැංකු වල තියෙනවා ප්‍රාථමික ගැනුම් කාර මේ ආයතන, ඒවට අනුබද්ධ ඒවා. ඊට අමතරව ස්වාධීන ප්‍රාථමික ගැනුම් කරුවන්, ප්‍රයිමරි ඩීලර්ස්ලා ඉන්නවා ගණනාවක්ම රටේ. ඒගොල්ලෝ හරහා ක්‍රියාත්මක වෙනවා රජයට අවශ්‍ය ණය මුදල් ලබා ගන්න භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කළ. ඒකට ලොකු මාකට් එකක් වෙළඳපොළ තුල තියෙනවා. ඊට අමතරව රීපර්චස්, රිවර්ස් රීපර්චස් ගැන කතා කරා. ඒ වගේම මේ කමර්ෂල් පේපර්ස්, වාණිජ්‍ය පත්‍ර ගැන කතා කරා. ඒතර ඒවා සියල්ලම මුදල් නිමැවුම් තමයි. ඊට අමතරව තියෙන රක්ෂණ සමාගම් විසින් ඉදිරිපත් කරන, දැන් මේක නෝට් එකේ නැහැ, පොඩ්ඩක් සටහනක් ගන්න. රක්ෂණ සමාගම් විසින් ඉදිරිපත් කරන විවිධ නිමැවුම් තියෙනවා. නැවත ප්‍රතිලාභ ලැබෙන, දැන් ඒ කියන්නේ රක්ෂණයක් කියන්නේ යම්කිසි සිදුවීමක් සිදු වුණොත් ලැබෙන ප්‍රතිලාභයනේ. ඊට අමතරව ජීවිත රක්ෂණ වගේ ඒවා තියෙනවා. ඒවයින් කාලීනව ප්‍රතිලාභ ලැබෙනවා සහ ඒ රක්ෂණ කාලය අවසානයේදී රිටර්න් එකක් ගනුදෙනු කරුට ලැබෙනවා. අනිකුත් ඒවා සාමාන්‍ය රක්ෂණ. ප්‍රධාන රක්ෂණ වර්ග දෙකයි, ලයිෆ් ඉන්ෂුරන්ස් සහ ජෙනරල් ඉන්ෂුරන්ස් කියලා. සාමාන්‍ය රක්ෂණ සහ ජීවිත රක්ෂණ කියලා ප්‍රධාන රක්ෂණ වර්ග දෙකක් තියෙනවා. එතකොට හැමෝටම ජීවිත රක්ෂණ පවත්වාගෙන යන්න බෑ. හැම රක්ෂණ සමාගමකටම සමහර සමාගම් වලට ඒකේ ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න ඕන. එමුණුත් තමයි ජීවිත රක්ෂණ පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. අර ජීවිත රක්ෂණ වල වාසිය තමයි නැවත ඒ කාල සීමාව අවසන් වුණායින් පස්සේ රක්ෂණ කරුට ඒකේ යම් මුල්‍යමය ප්‍රතිලාභයක් ලැබෙනවා. නමුත් ජෙනරල් ඉන්ෂුරන්ස් වල එහෙම ලැබෙන්නේ නැහැ. යම් සිදුවීමක් වුණොත්, දැන් ජීවිත රක්ෂණෙත් තියෙනවා
ලෙඩ රෝගවලට රෝහල්ගත වීමේදී ගෙවනවා කියන ඒ ප්‍රතිලාභ ලැබෙනවා. රිටර්න් එකක් ලැබෙනවා. ඊට අමතරව අවුරුදු 20ක වගේ කාලය අවසානයේදී රිටර්න් එකක් ලැබෙනවා. ජෙනරල් ඉන්ෂුරන්ස් කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න ඕන. එතකොට ඒක අලුත් කරේ යම් සිද්ධියක් සිදු වුණොත් උදාහරණයක් වාහන රක්ෂණයක් කියන්නකෝ. අනතුරු රක්ෂණයක්. ඒතර ඒ සිද්ධිය සිදු වුණොත් විතරයි රක්ෂණ ප්‍රතිලාභ ලැබෙන්නේ. සිදු වුනේ නැත්නම් එහෙම ඒක ලැබෙන්නේ නැහැ. අරක එහෙම මීට වඩා ලොකු රිටර්න් එකක් ලැබෙන. ඒතර ඒවත් සලකනවා මුල්‍ය වෙළඳපළ තුල ගණදෙනුකරුවන්ට ආයෝජනය කරන්න පුළුවන් මුල්‍ය නිමවීමක් විදිහට රක්ෂණ නිමවීම. ඊට අමතරව කොටස් වෙළඳපළ හරහා ක්‍රියාත්මක වන ඒකක භාර යුනිට් ට්‍රස්ට් ඒකක භාර. ඒකත් කොටස් වෙළඳපළ නියාමනයේ යටතේම තමයි සිද්ධ වෙන්නේ. ඒවයි ප්‍රයිසස් ඒකක භාරවල ප්‍රයිසස් එමෙත ඒවයි මිල එක මිල පුවත්පත් දැන්වීම මගින් පළ කරනවා. එතකොට කැමති අයට ඒකක භාරවල ආයෝජනය කරන්න පුළුවන්. ඒවා දිගුකාලීන ආයෝජන යුනිට් ට්‍රස්ට්. සහ තව නිමැවුම් වර්ගයක් තියෙනවා. එක සටහන් කරගන්න. වාරික ප්‍රතිලාභ නිමැවුම්. එහෙම නැත්නම් ඇනිවිටිස් කියනවා. ඇනිවිටිස් නැත්නම් වාරික ප්‍රතිලාභ නිමැවුම්. වාරික ප්‍රතිලාභ නිමැවුම් annuities. මේවා මේ විශ්‍රාම ප්‍රතිලාභයි. ඒ කියන්නේ මේකේ සිද්ධ වෙන්නේ ප්‍රධාන ෆේසස් දෙකක් තියෙනවා. එකක් තමයි accumulation period කියලා. හරි. ඒතර annuity එක ප්‍රධාන කලා කොටස් දෙකක් තියෙනවා. එක accumulation. රැස් කිරීමේ කාලය. රැස් කිරීමේ අවධිය කියන්නේ දෙක disbursement period, accumulation period. ප්‍රධාන කොටස් දෙකයි. එකක් රැස් කිරීමේ අවධිය, අනික ප්‍රතිලාභ ගෙවීමේ අවධිය. මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඕනෑම පුද්ගලයෙක්ට ආදායමක් තියෙන ඕනෑම පුද්ගලයෙක්ට තමන්ගේ මේ විශ්‍රාම දිවිය අවුරුදු 55 හෝ 60න් පස්සේ කරදරයක් නැතුව ජීවත් වෙන්න විශ්‍රාම වැටුපක් නොලබන අයට පුළුවන් මේකට සහායක වෙන්න. මේවා දැන් වාණිජ්‍ය බැංකු විශ්‍රාම ප්‍රතිලාභ ඉදිරිපත් කරනවා. ඒතර ඒකෙදී යම්කිසි එකඟ වෙච්ච වාරිකයක් මාසිකව ප්‍රේෂණය කරනවා ඒ විශ්‍රාම අරමුදලට යම් ආයතනයක් පවත්වාගෙන යන. විශ්‍රාම අරමුදලට යම් ආයතනයක් පවත්වාගෙන යන විශ්‍රාම අරමුදලට ප්‍රේෂණය කරනවා තමන්ගේ ඉපයීම් වලින් එකඟ වෙච්ච වාරිකයක්. ඒක තමයි accumulation period එකේදී සිද්ධ වෙන්නේ. ඒකට පළවෙනි අවධියේදී සිද්ධ වෙන්නේ අර ගිවිසුමට එළඹෙච්ච පුද්ගලයා තමන් එකඟ වූ වාරිකය මාසිකව මුල්‍ය ආයතනයට යවනවා. ඩිස්බර්ස්මන්ට් පීරියඩ් එකේදී වෙන්නේ මුල්‍ය ආයතනය විසින් අර සේවකයා විශ්‍රාම ගත්තට පස්සේ එකඟ වෙච්ච මාසික ගෙවීම එමෙතන මාසික වාරිකය
මේ ප්‍රතිලාභය ලබාගත්තු පුද්ගලයාට ගෙවනවා එයා ජීවත් වන තාක්කල් හෝ එකඟ වෙච්ච කාලයකට. ඕන දෙකක් වෙන්න පුළුවන්. යම්කිසි කාලයකට හෝ ජීවත් වෙන තාක්කල් ගෙවනවා. එතකොට පළවෙනි පීරියඩ් එකේදී විශ්‍රාම අරමුදල වැඩි වෙනවා, දෙවෙනි පීරියඩ් එකේදී විශ්‍රාම අරමුදල ක්ෂය වෙනවා. එතකොට මේ විශ්‍රාම අරමුදලුත් ඒගොල්ලෝ වෙන වෙන තැන්වල ආයෝජනය කරනවා. එතකොට මේක සාමාන්‍ය පුරවැසියෙක්ට භාවිතා කරන්න පුළුවන් මුල්‍ය නිමැවුමක් තමන්ගේ ඉදිරි අනාගත විශ්‍රාම දිවිය සුරක්ෂිත කරගන්න. අනාගත විශ්‍රාම දිවිය සුරක්ෂිත කරගන්න භාවිතා කරන්න පුළුවන් මුල්‍ය නිමැවුමක් වාරික ප්‍රතිලාභ ගෙවීම නැත්නම් ඇනියුටිස් කියන එක. අද වෙනකොට වාණිජ්‍ය බැංකු සහ වෙනත් බැංකු මුල්‍ය ආයතන මේ නිමැවුම් ඉදිරිපත් කරනවා. ඒතර ඒවට ගොඩක් අය දායක වෙලා තියෙනවා. ඒතර නෝට් එකේ නැති ඇනියුටිස්, යුනිට් ට්‍රස්ට්, ඉන්ෂුරන්ස් ගැන අපි කතා කරා. ඒතකොට ඒවා සම්බන්ධයෙන් කෙටි ප්‍රශ්න සමහර අවස්ථාවලදී ඇවිල්ලා තිනවා. ඒවයේ ස්වභාවය, ඒවෙන් ලැබෙන ප්‍රතිලාභ, අවදානම, ඒ වගේ දේවල් සම්බන්ධයි. අපි අවදානම ගැන කතා කරනවා. ඒ කතා කරනකොට මේ මුල්‍ය නිමැවුම් වල තියෙන අවදානම මොන මට්ටමේද, කොයි වගේද කියන එක ගැන කතා කරනවා. හරි. අපි එහෙනම් ඊළඟට ඊළඟ මුල්‍ය නිමැවුම් වර්ගය වෙත යමු. ව්‍යුත්පන්න උපකරණ. මේක සංකීර්ණ මුල්‍ය නිමැවුමක්. සංකීර්ණ මුල්‍ය නිමැවුමක්. මේ නෝට් එක පේනවද? නෝට් එක පේනවද? right, okay. Derivative instruments. එතකොට derivative කියන එකෙන්ම ව්‍යුත්පන්න කියන එකෙන්ම අදහසක් එනවා. මේ ව්‍යුත්පන්නයක් කියන්නේ යම්කිසි වෙනත් වත්කමක්. වෙනත් වත්කමක් හෝ වෙනත් වෙනස් වෙන දෙයක්. එහෙම නැත්නම් වෙනත් දෙයක් බේස් කරගෙන, තවත් දෙයක් බේස් කරගෙන, පදනම් කරගෙන පැන නැගිච්ච එකක් තමයි ව්‍යුත්පන්නයක් කියන්නේ. ඒ නිසා ව්‍යුත්පන්න වලට ස්වාධීනයක් නැහැ. ඒක පදනම් වෙච්ච කාරණාව, පදනම් වෙච්ච එක වස්තුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් ඇසට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් විචල්්‍ය වන දර්ශකයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. හරිද? ඒක වෙනස් වෙනකොට ව්‍යුත්පන්නයේ අගය වෙනස් වෙනවා. දැන් බැංකු වල ඉන්න අය දන්නවා විචල්්‍ය පොලි අනුපාත. විචල්්‍ය පොලි අනුපාතයකට ණයක් දුන්නාම ඒක යම්කිසි බේස් ඉන්ට්‍රස්ට් රේට් එකකට, එහෙම නැත්නම් ඉන්ට්‍රස්ට් රේට් එකකට බේස් කරගෙන තමයි දෙන්නේ. උදාහරණ AWPLR, average weighted prime lending rate කියන එක කියන සියලුම ප්‍රමුඛ ණය ගනුදෙනුකරුවන්ගේ, එහෙම නැත්නම් ප්‍රමුඛ ණයකරුවන්ගේ පොලි අනුපාත ඇවරේජ් කරලා එකක් ගන්නවා. ඒක බේස් කරගන්නවා මේ ණය ලබා දීම සඳහා. ඒකට එකතු කරනවා 1.5%, 1.5%. ඒක බැංකුවේ එක විදිහේ ප්‍රතිශත එකතු කරලා විචල්්‍ය පොලි අනුපාතයට. AWPLR කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන එකක්. ඒක වෙනස් වෙනකොට අර පොලි අනුපාතය වෙනස් වෙනවා. ඒ වගේම තමයි මෙතන ව්‍යුත්පන්නයේ බේස් වෙච්ච මේ ඇසට් එක හෝ ඒ ඉන්ඩිකේටර් එක, හරි, ඉන්ඩිකේටර් එක වෙනස් වෙනකොට එහෙම නැත්නම් කොමොඩිටි එකක් වෙන්න පුළුවන්, හුවමාරු භාණ්ඩයක් වෙන්න පුළුවන්. මේ කොමොඩිටි එකේ ප්‍රයිස් එක වෙනස් වෙනකොට ඩෙරිවේටිව් එකේ අගය වෙනස් වෙනවා. ඒතර ඒක සංකීර්ණයි. සාමාන්‍ය ගනුදෙනුකරුවෙක්ට තේරුම් ගන්න අමාරුයි මේවා මිල වෙනස් වෙන ආකාරය සම්බන්ධයෙන්. මොකද මේකේ ඉතා විශාල අවදානමක් තියෙනවා මේ නිමැවුම් වල, ව්‍යුත්පන්න වල. ඒතර අපි ව්‍යුත්පන්න සම්බන්ධයෙන් ප්‍රශ්න අහද්දී අහන්නේ ඉතින්
යම් කිසි නිමැවුමක් දුන්නම ඒකේ ව්‍යුත්පන්නමය ස්වභාවයක් තියෙනවද කියන එක අපි බලන්න ඕනේ. කියන්නේ සංකීර්ණ ගණනකට තේරුම් ගන්න බැරි මුල්ලේ වෙළඳපොළ විචල්යන් මත ඉක්මනින් විචල්්‍ය වෙන වෙනස එකක් තියෙනවා. ඒතර ඒ වගේ නිමැවුම් සුදුසු වෙන්නේ කොයි වගේ ගණනකරුවන්ටද කියන එක ගැන බලන්න ඕන. අපි ඒක ඉස්සරහදී කතා කරනවා. මේක ඊටාම සංකීර්ණයි, සාමාන්‍ය ගණනකරුට තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම තමයි වේගයෙන් වෙනස් වෙනවා වෙළඳපොළ සාධක මත මිල වේගයෙන් වෙනස් වෙනවා මේ ව්‍යුත්පන්න උපකරණ. එතකොට යම්කිසි පුද්ගලයෙක් ව්‍යුත්පන්න නිමැවුමක ආයෝජනය කරොත් එහෙම එයා නිරන්තරයෙන් ඒ ආයෝජනය දිහා බලාගෙන ඉන්නතේ ගොඩක් වෙලාවට ආයෝජකයෝ ඉන්නවා තමන්ගේ මුදල් විවිධ නිමැවුම් වල ආයෝජනය කරලා ඒකෙන් ප්‍රතිලාභ ලබාගෙන ඉන්න. ඒතර ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒ ආයෝජන හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් හොඳ පරීක්ෂණයකින් ඉන්නේ. ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් ලිටරසි එක ඉතාම ඉහළයි. ඒගොල්ලන්ගේ නෙට්වර්ක්ස් ඉතාම ඉහළයි. අර අපි කතා කරේ මුල්‍ය ගණනකරුවන් වල ස්වභාවය සම්බන්ධයෙන්. ඒතර ඒ කට්ටිය හැමතිස්සෙම කරන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරය ඒක තමයි. කොටස් වල, ඩිබෙන්චර්ස් වල, ඩෙරිවටිව්ස් වල වෙන වෙන දේවල් වල ආයෝජනය කර කර තමන්ගේ මුදලට ආයෝජනය කරපු මුදලට ප්‍රතිලාභයක් ලබා ගන්න. ඒතර ඉතාම සමීපව ක්ලෝස් සුපර්ෂන් එකක් තියෙනවා විශේෂයෙන්ම ඩෙරිවටිව් වල ආයෝජනය කරාම. මොකද ඉක්මනින් වෙළඳපොළ අගය වෙනස් වෙනවා. ඒතකොට එයා දන්නවා නම් තේරෙනවා නම් අවදානමක් ඇති වෙනවා කියලා ස්පෙකියුලේට් කරනවා නම් ඉක්මනටම මේවා වෙනස් කරගන්නවා. ඉවත් කරගන්නවා වෙළඳපොළේ. හරි. ඒතර ව්‍යුත්පන්නයක් ඇති වෙන්න අව්‍යුත්පන්න මේ වගේ වර්ග කරන්න පුළුවන්. ව්‍යුත්පන්න වල සංකීර්ණතාවය මත වර්ගීකරණය අමාරුයි. නමුත් මූලිකවම අපිට කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි මුල්‍ය මුදල් මත. හරි. මුදල් වල අගය හැසිරීම මත මුදල් වල විශේෂයෙන්ම එතකොට මුදල් වල අගය කිව්වම විදේශ විනිමය තමයි. විදේශ විනිමය තමයි. ඒ විදේශ විනිමය අගය තමයි හැමතිස්සෙම දේශීය විනිමයත් එක්කලා සාපේක්ෂව වෙනස් වෙන්නේ. දැන් උදාහරණයක් US ඩොලර් එක අගය රුපියල් වලට සාපේක්ෂව නිරන්තරයෙන් වෙනස් වෙනවා. යුරෝ එකක්, පවුම් එකක්. ඒවා හැමතිස්සෙම වෙනස් වෙනවා. මේ ඒ මුදල් ඒකක වලට තියෙන ඉල්ලුම සැපයුම මත රුපියලට සාපේක්ෂව. ඒක පැහැදිලි වුණා නේ. ඒ අන්නේ ලක්ෂණය මත මේ විදේශ විනිමය මත ඩෙරිවටිව්ස් හැදෙනවා. ඒවා මුදල් මත පදනම් වෙච්ච ඩෙරිවටිව්ස්. මුල්‍ය ෆයිනෑන්ෂල් ඩෙරිවටිව්ස්. ඒවා ෆයිනෑන්ෂල් ඩෙරිවටිව්ස්. ඒතර තව ඩෙරිවටිව්ස් වර්ගයක් තියෙනවා හුවමාරු භාණ්ඩ කොමෝඩිටිස්. උදාහරණ රත්තරන් වල මිල, ඉරිඟු වල මිල, තඹ වල මිල, බොරතෙල් මිල. ඒ මිලත් ඉල්ලුම සැපයුම අනුව ඒ කොමෝඩිටිස් වල අගය ලෝක වෙළඳපොලේ වෙනස් වෙනවා. ඒතර ඒව මතත් පදනම් වෙලා ඩෙරිවටිව්ස් නිර්මාණය කරලා තියෙනවා ඒ ශාස්ත්‍රයේ මේ යෙදිලා ඉන්න අය. ඒ කියන්නේ කොමෝඩිටි මිලදී ගන්න විකුණන අය ඩෙරිවටිව්ස් නිර්මාණය කරනවා ඒ ශාස්ත්‍රයේ. ඒවයිත් අගය මේ විදිහට වෙළඳපොළ තුල වෙනස් වන නිසා, උච්චාවචනය වෙන නිසා. ඒතර අපි ඒක සලකන්නේ නැහැ. මොකද අපිට ඒක අදාළ නැහැ. අපි කතා කරන්නේ මුල්‍ය ඩෙරිවටිව්ස්, ෆයිනෑන්ෂල් ඩෙරිවටිව්ස් ගැන විතරයි. අනිත් වර්ගය තමයි ඉන්ඩෙක්සස්. උදාහරණයක් කොළඹ කොටස් මිල දර්ශකය. ඒකත් නිරන්තරයෙන් ඉහළ පහළ යන එකක්. ඒ වගේම cost of living ජීවන වියදම් දර්ශකය. ඒකත් භාණ්ඩවල මිල මත නිරන්තරයෙන් ඉහළ පහළ යන වෙනස් වන එකක්. අන්න ඒ වගේ වෙනස් වන ස්වරූපයේ දර්ශක, නිශ්චිත දර්ශක තියෙනවා නම් භාවිතා කරන්න පුළුවන්. ඒවා මත පදනම් වෙලා අපිට පුළුවන් ඩෙරිවටිව් එකක් හදන්න. දැන් AWPLR කියන්නේ ඒ වගේ දර්ශකයක්. ඒක මත පදනම් වෙලා විචල්්‍ය පොලි අනුපාත හදනවා. හරි. ඒතර ඒකත් එක්තරා විදිහක ඩෙරිවටිව් එකක්. මොකද ඒකට පදනම් වෙලා තියෙන්නේ AWPLR, average weighted prime lending rate. ප්‍රමුඛ ගණනකරුවන්ට ලබා දෙන බර තැබූ පොලි අනුපාතය.
අනුපාතයේ සාමාන්‍ය. බර තැබූ පොලී අනුපාතයේ සාමාන්‍ය තමයි ගන්න. ඒතර ඒකත් එක්තරා විදිහක ඩෙරිවේටිව් එකක්. ඒතර යම්කිසි ණය මුදලක් ලබා ගන්න කෙනෙක්ට මේ AWPLR හැසිරෙන ආකාරය අනුව ඉදිරියේදී තක්සේරු කරන්න පුළුවන් එයාට ෆික්ස් රේට් එකකට නිශ්චිත අනුපාතයකට ගන්න එකද ලාභ එහෙම නැත්නම් විචල්්‍ය අනුපාතයකටද ගන්න එක ලාභ කියලා එයාට තීරණය කරන්න පුළුවන්. ඒක පදනම් වෙලා මේ මොනවාද ස්වොප් කියන මේ මෙතන තියෙන්නේ මුල්ලේ යටතේ උවමාරු මේ ව්‍යුත්පන්න ස්වොප් කියලා අන්න ඒ ඔය පොලි අනුපාත වෙනස් වීම මත පදනම් වෙලා ඒ ඉන්ඩෙක්ස් එක වෙනස් වීම මත පදනම් වෙලා ස්වොප් එකක් නිර්මාණය කරන්න පුළුවන්. අපි ඉස්සරහට ඒක කතා කරනවා. ඒතර මෙතන තියෙන අනිත් ස්වොප් එක තමයි ෆොරෙන් කරන්සි රේට් එක මත නිර්ණය වෙන එක. ඩෙරිවටිව්ස් මූලිකම කොටස් වර්ග තුනක් තියෙනවා. ඒකේ මුල්ලේ ඩෙරිවටිව් සහ දර්ශක ඩෙරිවටිව්ස් තමයි අපිට ඉන්ඩෙක්සස් ඩෙරිවටිව්ස් තමයි අපිට වැදගත් වෙන්නේ. ඒකෙනුත් ෆයිනෑන්ෂල් ඩෙරිවටිව්ස් තමයි වැදගත් වෙන්නේ මුල්ලේ නිමැවුම් විදියට. මේ ඉන්ඩෙක්සස් මත පදනම් වෙච්ච ඒවා ලංකාවේ ඒ තරම්ම භාවිතා වෙන්නේ නැහැ. ගොඩක් වෙලාට ඔය AWPLR මත පදනම් වෙලා ණය ලබා දීමට තමයි භාවිතා වෙන්නේ. වෙන ආයෝජන සඳහා ලොකුවට භාවිතා වෙන්නේ නැහැ. අපි වැඩියෙන්ම කතා කරන්නේ ෆයිනෑන්ෂල් ඩෙරිවටිව් සම්බන්ධයෙන්. ඒතර ව්‍යුත්පන්නයක් පවතින මූලික අවශ්‍යතා දෙකක් තියෙන්න ඕන. දැන් අපි මේ හැම එකක්ම දැන් මේ දර්ශකවල නම් ඒ ගතිගුණය ගැන එච්චර අපිට සලකන්න බෑ. ඒක තියෙන්නේ මිල වෙනස් වීම විතරයි. ව්‍යුත්පන්නයක් හැදෙන්න නම් ඒ පදනම් වෙච්ච ඇසට් එක ද්‍රවශීල වෙන්න ඕන. ද්‍රවශීල කියන්නේ ඉක්මනින් විකුණ ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපි ගත්තොත් මුල්ලෙන් ඩෙරිවටිව්ස් ෆයිනෑන්ෂල් ඩෙරිවටිව්ස් වලට පදනම් වෙන්නෙම විදේශ විනිමය. නේ? US ඩොලර්ස් වෙන්න පුළුවන්, ස්ටර්ලින් පවුන්ඩ් වෙන්න පුළුවන්, යුරෝ වෙන්න පුළුවන්, වෙනත් කරන්සි එකක් වෙන්න පුළුවන්. ඊටාම ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒතර අපිට මේ විදේශ මුදල් වෙළඳපොලේ විකුණ ගන්න බෑද? පුළුවන්. අද ඊටාම ඉහළ ඉල්ලුමක් තියෙනවා US ඩොලර්ස් වලටනේ රට ඇතුලේ. නිසා ඒක ඉතාම ඉහළ ද්‍රවශීලතාවයක් තියෙනවා. අපි ගන්න හුවමාරු භාණ්ඩ ඉරිඟු රත්තරන් තඹ බොරතෙල් ඒ වගේ ඉහළ ද්‍රවශීලතාවයක් තියෙනවා. ඒවා ඉක්මනට විකුණ ගන්න පුළුවන් වෙළඳපොළ තුල. එහෙනම් අනිවාර්යයෙන්ම ද්‍රවශීල වෙන්න ඕන. ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රයිස් එක වෙනස් වෙන්න ඕන. highly liquid වෙන්න ඕන, ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙන්න ඕන, ඉක්මනින් විකුණ ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් ප්‍රයිස් එක එහෙම නැත්නම් නෙමෙයි, ඊට අමතරව ප්‍රයිස් එක මේවයේ ඉක්මනින් වෙනස් වෙන්න ඕන. දැන් ෆොරින් කරන්සි වල ප්‍රයිස් එක දැන් US ඩොලර් එක අද උදේ පටන් ගන්න එක නෙමෙයි, මිල නෙමෙයි, දවල් වෙනකොට සමහරට හැන්දෑ වෙනකොට ක්ලෝස් කරනකොට මාකට්ස් තියෙන්නේ වෙනම මිලක් නේ, හෙට වෙනම මිලක්. අන්න ඒ නිසා මිල වෙනස් වෙනවා, වේගයෙන් වෙනස් වෙනවා වෙළඳපොලේ ඉල්ලුම සැපයීම අනුව. දැන් හුවමාරු භාණ්ඩවලත් ඒ ලක්ෂණයම තියෙනවා. හුවමාරු භාණ්ඩවලත් ඒ ලක්ෂණයම තියෙනවා. දැන් දර්ශකවල නැත්තේ අර ලික්විඩිටි කියන එක විතරයි. මොකද ඒක වත්කමක් නෙමෙයි ලික්විඩි ප්‍රයිස් එකක් තීරණය කරන්නේ. නමුත් ඒකෙත් අගය වෙනස් වෙනවා. කොටස් වෙළඳපොළ අගය දවසින් දවස වෙනස් වෙනවා නේ. ඒ නිසා ඒක මත ඩෙරිවේටිව් එකක් හදන්න පුළුවන්. හැබැයි මේකේ අර එක ලක්ෂණයක් විතරයි නැත්තේ. මේ මුල්ල ඩෙරිවේටිව්ස් වලත් හුවමාරු භාණ්ඩ වලින් හැදෙන ඩෙරිවේටිව්ස් වලත් ওই ලක්ෂණ දෙකම තියෙනවා. එකක් ලික්විඩ් වෙන්න ඕන, ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කරගන්න පුළුවන් ඕන ඒ වත්කම. දෙවෙනි එක තමයි මේ වත්කම මිල වෙනස් වෙන්න ඕන. ඉක්මනින් මිල වෙනස් වෙන්න ඕන. මිල වෙනස් කළ නොහැකි නම් කෙටි කාලීන ලාභයක් වත්කම් විකිණීමෙන් ලබාගත නොහැකි වන අතර වෙළඳපොළ ද්‍රවශීල නොවේ නම් ඒ වත්කමට තරම් ඉල්ලුමක් ඇති නේ. ඔන්න ඔය හේතු දෙක නිසා තමයි මේ හේතු දෙක නිසා තමයි අපිට පුළුවන් එන්නේ ඩෙරිවේටිව් එකක් නිර්මාණය කරන්න. ඒතර ඒක ආයෝජකයන්ට ඉතාම හොඳ අවස්ථාවක් වෙනවා. මේ තියෙන්නේ හුවමාරු භාණ්ඩ භාවිතා කරන මේ මුල්ල ව්‍යුත්පන්න භාණ්ඩාකාර බිල්පත් මත, කොටස් සහ ව්‍යාපාර වස්තු මත, විදේශ විනිමය මත, රජයේ සුරකුම්පත් මත හදන්න පුළුවන් අපිට ඩෙරිවේටිව්ස්. දැන්
share price දැන් මේ දවස්වල ටිකක් අමාරු වුණාට shares කොටස් වෙළඳපොළ තුල විකුණ ගන්න පුළුවන් පහසුවෙන්. මේ දවස්වල තියෙන තත්ත්වෙත් එක්කලා ඒක පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් විකුණ ගන්න පුළුවන්. ඒ වගේම තමයි දවසින් දවස මිල වෙනස් වෙනවා. භාණ්ඩාගාර බිල්පත් ගත්තත් එහෙමයි. highly liquid මිල වෙනස් වෙනවා. දවසින් දවස ඉල්ලුම සැපයන මේ භාණ්ඩාගාර බිල්පත් වලට වඩා භාණ්ඩාගාර බැඳුම් කර මිල වෙනස් වෙනවා. මොකද yield rate එකත් එක්ක වෙනස් වෙනවා. විදේශ විනිමය තමයි අපි දන්න ඊටාම සරලව සහ තේරුම් ගන්න පහසුම මුල්‍ය ව්‍යුත්පන්නයක් හදන්න පුළුවන් බේස් ඇසෙට් එක. ඒකේ මිල ඉහළ පහළ යනවා. ඒ වගේම මුදල් කියන්නේ 100% liquid. ඊළඟට gilt edge securities රජයේ සුරකුම්පත් ඔය වෙනත් වර්ගවල තියෙනවා. දර්ශක ගත්තොත් එහෙම අපිට තියෙනවා ව්‍යාපාර වස්තු නැත්නම් කොටස් දර්ශක සහ ජීවන වියදම් දර්ශක උදාහරණයක් විදිහට. අපි බලමු මූලික මුල්‍ය ව්‍යුත්පන්න උපකරණ කීපයක්. විදේශ විනිමය වෙළඳපොළ. මේ කියන කාරණාව ඔයගලන්ට තේරෙනවා. රටේක මධ්‍යම බැංකුවට තමයි බලය තියෙන්නේ. රටේ නීත්‍යානුකූල මුදල් නිකුත් කිරීමේ බලය. right? ඒතර ශ්‍රී ලංකා මහ බැංකුවට තියෙනවා අපේ රටේ නීත්‍යානුකූල මුදල් වර්ගය වෙන රුපියල් නිකුත් කිරීමේ බලය. ඊට අමතරව වෙනත් මුදල් ඒකක භාවිතා කරනවා විදේශ රටවල් වල. එතකොට මේ වෙළඳ ගණන් වල සංකීර්ණ බව වැඩි වෙනට විදේශ රටවල් සමගම රටවල් ගණදිනු කරනවා. එතකොට ඒ සඳහා භාවිතා කරන්න වෙන්නේ විදේශ විනිමය. රුපියල් වලින් අපිට ගෙවන්න බෑ ඇමරිකා එක්සත් ජනපදයට හෝ එංගලන්තයට හෝ යුරෝපියන් යුනියන් එකට අයිති රටවල් වලට චීනයට වෙන රටවල් වලට ගෙවන්න බෑ. අපි ගෙවන්න වෙන්නේ විදේශ ෆොරෙන් කරන්සි වලින් විදේශ විනිමය මගින්. බහුලව භාවිතා වන විදේශ විනිමය ඒකකය තමයි සහ ජාත්‍යන්තර පිළිගත් විදේශ විනිමය ඒකකය ගණන් සඳහා බොහෝ විට භාවිතා වෙන US ඩොලර්ස්. ඇමරිකා එක්සත් ජනපද ඩොලර් තමයි භාවිතා වෙන්නේ. විදේශ විනිමය භාවිතයට අත්‍යවශ්‍ය කරුණු. විදේශ විනිමය භාවිතය අත්‍යවශ්‍ය කරුණක්. ඒ නිසා එනම් විවිධ මුදල් ලේඛකයන් භාවිතාගෙන සිදුවීම නිරන්තරයෙන් සිදුවේ. බැවින් අදාළ විදේශ මුදල් ලේඛකයන් මිලදී ගැනීම හෝ විකිණීම සඳහා වෙළඳපොළට අවශ්‍යතාවයන් අනිවාර්යයෙන්ම මේ මුදල් මිලදී ගන්න ඕන. අපි හිතමු යම් භාණ්ඩයක් ආනයනය කරනවා පුද්ගලයෙක්. ඒතර එයාට US ඩොලර්ස් වලින් ගෙවන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට යුරෝ වලින් ගෙවන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ජපනීස් යෙන් වලින් ගෙවන්න සිද්ධ වෙනවා. එයා භාවිතා කරන්න ඒක පාවිච්චි කරන්න නම් එයා රුපියල් දීලා විදේශ විනිමය මිලදී ගන්න ඕන. මොකද අපේ රටේ අපි සතුව එහෙම විදේශ විනිමය මේ පුද්ගලයන් අතර නැහැ. ඒගොල්ලෝ මිලදී ගත්ත එකක් තමයි තියෙන්නේ. අපේ රටේ රැකියාවකින් හම්බ කරන කෙනෙක්ට විදේශ විනිමයෙන් ගෙවන්නේ රටේ මුදල් එක වෙච්ච රුපියල් වලින් තමයි ගෙවන්නේ. එමනම් අපි රුපියල් භාවිතා කරලා මිලදී ගන්න ඕන. එමනම් මේ විදේශ විනිමය සඳහා වෙළඳපොළක් තියෙන්න ඕන විකිණීම සඳහා විකිණීම හෝ මිලට ගැනීම සඳහා. මෙසේ විදේශ විනිමය හුවමාරු සඳහා පහසුකම් සපයන වෙළඳපොළ විදේශ විනිමය වෙළඳපොළ. ඒතර ඒක මේ ස්පෙસિෆික් ලොකේෂන් එකක් නැහැ. right? ඒක ස්පෙસિෆික් ලොකේෂන් එකක් නැහැ. විදේශ මුදල් හුවමාරු වන දේශීය මුදල් වලට විදේශ මුදල් හුවමාරු වන ඕනෑම තැනක් විදේශ විනිමය වෙළඳපොළ කියලා කියන්න පුළුවන්. ඒක ඉතාම ඉහළ ද්‍රව්‍යශීලතාවයක් තියෙනවා. ඒකම මිල විචල්ලයි අනිවාර්යයෙන්ම ව්‍යුත්පන්න නිර්මාණය කරන්න පුළුවන්. ඒ ටික පැහැදිලිද? හරි. ඊළඟට අපි බලමු විදේශ විනිමය ව්‍යුත්පන්න. එහෙමනම් මේ කියපු ලක්ෂණ දෙක තියෙනවා. එකක් තමයි මේ විදේශ විනිමය highly liquid මුදල් ඒකකයක් නිසා. අනිත් පැත්තෙන් ඒකේ මිල නිතරම ඉහළ පහළ යනවා ඉල්ලුම සැපයුම මත. එහෙනම් ඒ අනුව මිලදී ගැනීමේදී සහ විකිණීමේදී ඩෙරිවේටිව්ස් හදන්න පුළුවන්. එතකොට මූලික ගනුදෙනු වර්ග තුනක් තියෙනවා. ස්පොට් ඩීල් එතෙන් මුදල් ගනුදෙනු, ඊළඟට හුවමාරු මුදල් ගනුදෙනු සහ ඉදිරි හෝ අනාගත මුදල් ගනුදෙනු සහ හුවමාරු මුදල් ගනුදෙනු කියලා වර්ග තුනක් තියෙනවා. මූලිකවම විදේශ විනිමය ව්‍යුත්පන්න සම්බන්ධය. ඒතර මේ හුවමාරු මුදල් ගණන සෝප් කියන එක තරමක සංකීර්ණතාවය වැඩි ගනුදෙනු වර්ගයක්.
ඒ නිසා අනිවාර්යයෙන් මේකේ අවදානමත් ඉතාම ඉහළයි. එතෙන් මුදල් ගනුදෙනු සහ සාපේක්ෂව ඉදිරි සහ අනාගත මුදල් ගනුදෙනු වල සංකීර්ණතාවය ඊතරම්ම නැහැ. දැන් ස්පොට් ඩීල් එකට වඩා සංකීර්ණතාවය අනාගතයේ ඒක වැඩි. මොකද හේතුව ස්පොට් ඩීල් එකක් එතෙන් මුදල් ගනුදෙනුවක උපරිම පියවීමේ කාලය යම්කිසි ගනුදෙනුවක් වුණාම අපි තුමු මම විදේශ මුද්‍රණය මිලදී ගන්නවා. එතකොට මම ගෙවන්න ඕන එකට රුපියල් වලින් අපිට ලබා දෙන උපරිම කාලය තමයි T+2. එහෙම නැත්නම් ගනුදෙනුව සිදු කරපු දවසේ ඉඳන් දවස් දෙකක් ඇතුළත සෙටල්මන්ට් එක කරන්න ඕන. ඒ සඳහා ගෙවීම කරන්න ඕන. ඒ දවස් දෙකකට වඩා වැඩි කාලයකට යනවා නම් ඒක ඉදිරි හෝ අනාගත forward or future transaction එකක් වෙනවා. එතකොට වෙනත් සාධක මත සංකීර්ණතාවයක් නිර්මාණය වෙනවා මේ ගනුදෙනුවේ. මොකද හේතුව අවදානමක් ලොකු එකේ තියෙනවා. දැන් දින දෙකකට එහා පැත්තේ විදේශ විනිමය වෙළඳපොළ කොහොම හැසිරෙයිද කියන එක සම්බන්ධයෙන් අපිට අවබෝධයක් නැති නිසා. ස්වොප් කියන එක ඊටත් වඩා බොහොම සංකීර්ණ එකක්. එතෙන් මුදල් ගනුදෙනු කියන එක. ස්පොට් ඩීල් කියන එකත් අපිට පුළුවන් නැවත වර්ග තුනකට කඩන්න. දැන් මම දේශීය මුදල් රුපියල් ගැන කතා කරද්දී කිව්වේ මුදල් වලට කාලයත් සමග ලැබෙන ප්‍රතිලාභය තමයි පොලි අනුපාතය. නේ? පොලි අනුපාතය. හරි. දේශීය මුදල් වලට. එතකොට රුපියල් ඉල්ලුම් තැන්පතු වල දැම්මාම පොලියක් ගෙවන්නේ නැහැ. මොකද ඉල්ලුව විට ගෙවන්න ඕන. ඒකට කාලය කියන එක අපි සලකන්නේ 0 කියලා. T = 0. ඉල්ලුම් තැන්පතු සඳහා. ඉතිරි කිරීමේ ගිණුම් සඳහා කාලය මොකද්ද? ඉතිරි කිරීමේ ගිණුම් සඳහා කාලය මොකද්ද? මේ කාලයත් එක්කලා තමයි මේකේ මිල තීරණය වෙන්නේ. හරි? මුදල් වල ජංගම ගිණුම් T සමානයි 0යි. මොකද හේතුව ඉල්ලුව විට ගෙවන්න ඕන. ජංගම ගිණුමක් කියන්නේ ඉල්ලුම් තැන්පතුවක් කියන්නේ ගනුදෙනුකරු ඉල්ලුව විට ගෙවන්න ඕනේ. ඉඳා දැන් දාලා බැංකුවෙන් එළියට ගිහිල්ලා ආපහු හිතුනොතින් මේක ගන්න ඕන කියලා ඇවිල්ලා ඉල්ලුවොත් ගෙවන්න ඕන. ඊට පස්සේ ආයෙ තියෙනවා ඉතිරි කිරීමනේ. ගිණුම් T greater than 0 කියලා තමයි අපිට ගන්න වෙන්නේ. හේතුව මම කිව්වා තාක්ෂණය නිසා අද වෙනකොට ඉතිරි කිරීමේ ගිණුම් වලින් ATM කාඩ් දරා ඕනම වෙලාවක 24 වැඩි කිරීම 7 සල්ලි ගන්න පුළුවන්. නමුත් ලිමිට් එකක් දාලා තියෙනවා. අනවශ්‍ය විදියට මුදල් ගැනීම වළක්වන්න ලිමිට් එකක් දාලා තියෙනවා. එක බැංකුව එක ලිමිට්ස් දානවා නේ. රුපියල් ලක්ෂයක් එක දවසකට උපරිම ගන්න. දැන් මේ ජංගම ගිණුමක එහෙම නෙමෙයි. ජංගම ගිණුමක තියෙන මුදලත් එක්කලා ඕන අයිරා කරලා ගන්නත් පුළුවන්. බැංකුවෙනුත් ගන්න පුළුවන් වැඩිපුර ගිණුමේ ශේෂයට වඩා. නමුත් ඉතිරි කිරීමේ ගිණුමක ගන්න පුළුවන් ඉන්නේ ගිණුමේ ශේෂය පමණයි. ඒකත් ATM කාඩ් එකකින් ගන්නවා නම් ඒක ඕනම වෙලාවක ගන්න පුළුවන් ATM කාඩ් එකකින්. පැය 24ම ගන්න පුළුවන් දවස් 7ෙම. ඒකට ලිමිට් එකක් දාලා තිනවා එක දවසකට ලක්ෂයක් කියලා. ඒතකොට එයා කවුන්ටරෙන් ගන්නවා නම් යාට ඕන ගාණක් ගන්න පුළුවන් ශේෂය අර අවම තැන්පතුව ඉතිරි වෙනකන්. නමුත් එයා ඊළඟ දවසේ බැංකුව අරිනකන් ඉන්න ඕනේ. ඒකට එයාට යම්කිසි කාලයක් තියෙන නිසා අපිට T greater than 0 කියලා විතරයි ගන්න පුළුවන්. fixed එහෙම නැත්නම් කායික තැන්පත්. T සමානයි එකඟ වූ කාලය නේ. T වලට තියෙනවා යම්කිසි එකඟ වෙච්ච කාලයක්. ඒක නිශ්චිතයි. දවස් 7ක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, මාස 3ක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක් වෙන්න පුළුවන්. නිශ්චිතයි. T නිශ්චිතයි. ඒකට බැංකුකරු දන්නවා
අහවල් දවසේ තමයි මෙයා ගන්න. ඒ නිසා ඒකට සාපේක්ෂව පොලියක් තීරණය කරනවා. මේකේ ඉතාම අඩුම පොලියක් සාධාරණ පොලියක් බැංකුව තීරණය කළා තියෙන හේතුව කාලය කියන එක බිඳුවට වඩා වැඩි විතරයි යන්තම්. අද දාලා හෙට ගන්නත් පුළුවන්. මේකට පොලියක් දෙන්නේ නැහැ. කාලයක් මේකට නැහැ කියන එක තමයි පදනම තියෙන්නේ බැංකුවේ මුදල් රැඳෙන්නේ නැහැ කියන එක. ඒතර මේකෙත් එකඟ වෙච්ච කාලය වැඩි වෙන්න පොලි අනුපාත වැඩි වෙන ඕගොල්ලෝ ඒක දන්නවා. ඒ වගේම තමයි විදේශ විනිමය වෙළඳපොලෙත් විදේශ විනිමය වෙළඳපොලෙත් දැන් අපි කතා කරපු ගනුදෙනු වර්ග තුනේ කාලය තමයි වෙනස් වෙන්නේ. මේ එතෙන් මුදල් ගනුදෙනුවත් කාලය වෙනස් වෙනවා. උපරිම කාලය T+2 උපරිම කාලය T+2. ඒතර මම අද විදේශ විනිමය මිලදී ගන්න අපි හිතමුකෝ රුපියල් මිලියනයකට සමාන US ඩොලර්ස් මිලදී ගන්නවා. ඒතර මම රුපියල් මිලියනයක් ගෙවන්න ඕන. ඒතර මට හම්බ වෙනවා කාල 3ක් ගෙවන්න. ඒතර මම ගන්නවා නම් ස්පොට් ඩීල් කියන එක T+2 අද ඉඳලා දවස් දෙකකට පස්සේ ගෙවනවා කියලා ගන්නවා නම් මට ලැබෙන ප්‍රයිස් එක අඩුද වැඩිද? ප්‍රයිස් එක කියන්නේ US ඩොලර් එකේ ගාණ. කවුරු එක්කෙනෙක් උත්තර දෙන්න. මොකද ඒතකොට කාලය වැඩි. කාලය වැඩි නම් මම ගෙවන්න ඕන රුපියල් මිල අඩුද වැඩිද? උදාහරණයක්. අද අපි හිතමු US ඩොලර් එක අද ගන්නවා නම් ඒ කියන්නේ T+0 අදම ගන්නවා නම් අද දවස ඇතුළත මේක පිය වෙනවා නම් මන්ට ගන්න පුළුවන් 180යි. US ඩොලර් එකට මම රුපියල් 180ක් ගෙවන්න ඕන අද ගන්නවා නම් කෑෂ් ඩීල් එක. මම යන්නේ ස්පොට් ඩීල් එකකට. මට මගේ මුදල් ලැබෙන්නේ තව දවස් දෙකකට පස්සේ. රුපියල් මට ලැබෙන්නේ දවස් දෙකකට පස්සේ. මගේ අතේ අද රුපියල් මිලියනයක් නැහැ US ඩොලර්ස් මිලදී ගන්න. මට රුපියල් මිලියනයකට සමාන US මිලදී ගන්න ඕන. මට අද ලැබෙනවා රුපියල් 180 ගානේ. මම අද ගෙවුවොත් අද දවසේ ඉවර වෙන ඉස්සෙල්ලා හැන්දෑවේ 3ට ඉස්සෙල්ලා ට්‍රාන්සැක්ෂන් එක ඉවර කරොත් මේ මිලියන රුපියල් 180 ගානේ පුළුවන්. මම T2+2 එකට ගියොත් මම කීයක්ද ගෙවන්න ඕන? කවුරුත් කියන්නේ? මයික් එක ඔන් කරලා කියන්න. නැත්නම් ඕගොල්ලන්ට නිදිමත හැදෙනවා මටත් නිදිමත හැදෙනවා. කියන්න බලන්න. ඔය බැංකුවල ඉන්නවනේ. මම දවස් දෙකකට පස්සේ මේ ගනුදෙනුව පියවනවා නම් ඒත් මට 180ට දෙයිද? නෑ. ඇයි? දවස් දෙකක කාලයක් යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම 180ට වඩා යම් සත ගාණක් අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනනේ. අද සෙටල් කරනවා නම් 180ට T+2 එකේදී මට 180යි සත දෙක හරි සත තුන හරි මොකක් හරි වැඩි ගාණක් යනවා. ඒතර T+1 නම් ওই දෙක අතර මැද්දේ ගාණක් වෙන්න ඕනනේ. මොකද හේතුව මේ ආකාරයට නිර්මාණය කරගත්තාම ඩෙරිවේටිව්ස් තුනක් තියෙනවා මෙතන. ඩෙරිවේටිව්ස් තුනක් තියෙනවා. ඒ තුනේ අගය වෙනස් වෙනවා කාලයත් එක්කලා. දැන් ඒක මෙහෙම සකස් කරලා තියෙන්නේ මේ ගනුදෙනුව පහසු කරන්න. දැන් සමහරට අදම මම මුදල් ගෙවන්න කියලා කිව්වොත් එහෙම මේ ගනුදෙනුවට මට අද මුදල් නැත්තම් යම්කිසි කාලයක් දෙන්න ඕන. සාපේක්ෂව ඕන දැන් කොටස් වෙළඳපොලෙත් එහෙමයි. කොටස් මිලදී ගත්තෙන් පස්සේ ගනුදෙනු කරපු දිනේ ඉඳලා දවස් දෙකක් දවස් තුනක් ඇතුළත පියවීම කරන්න ඕන. එහෙම නැත්නම් මේ ගනුදෙනුව කැන්සල් වෙනවා. ඒක ස්ටෑන්ඩඩ් එකක්. හරි ඒක ස්ටෑන්ඩඩ් එකක්. මිලදී ගත්තු දිනේ ඉඳන් T+2 ගෙවන්න ඕන. දැන් අර මතකද මේ සර් චෙක්පත් නිෂ්කාශනය? සර් අපිට නෝට් එක ලැබුණේ නැහැ. දැන් අපිට නෝට් එක පේන්නෙත් නැහැ ප්‍රසන්ටේෂන් එක. පේන්නේ නැද්ද මේක? ඔව් අපිට ලැබුණෙත් නැහැ නෝට් එක සර්. ඔව් මේක මේ පොඩි අතපසුවීමක් කළා තියෙනවා. මේක මේ අප්ලෝඩ් කරන එක අප්ලෝඩ් කරවන්නම්. ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද කියන්නකෝ. දැන් පේන්නේ සර්. කලින් පේනුණා දැන් පේන්නේ. පොඩි
රයිට් මම මේ හිතන් ඉන්නේ පේනවා දැන් හරිනේ දැන් හරි නේද හරි සර් දැන් පේනවා. දැන් හරිනේ පේනවා සර් පේනවා. රයිට් ඕකේ නෑ ඒක මට පොඩි වැරදීමක් වුණා මේ මම කතා කරන්නේ මේ ගනුදෙනු වර්ග 3 ගැන. ඒ ගනුදෙනු වර්ග 3න් කාලයත් එක්ක වෙනස් වෙන නිසා මේකට නියම වෙන මිල වෙනස් වෙනවා. ඒ අනුව ව්‍යුත්පන්න වර්ග 3ක් හැදිලා තියෙනවා මේ එතෙන් මුදල් ගනුදෙනු ස්පොට් ඩීල් එක පදනම් කරගෙන. ස්පොට් ඩීල් එක රයිට් මම කියාගෙන ගියේ චෙක්පත් නිෂ්කාශනය උපරිම දවස් කීයද මේ ට්‍රාන්සැක්ෂන් මේ චෙක්පතක් පිළිබිඹු ඉමේජ් ක්ලියරින් එක හරහා යන්න T+2 තමයි ඩිසයිඩ් කරලා තියෙන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා යනවා උපරිම T+2 තමයි. ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර මැනුවලි චෙක්පත් එහෙට මෙහෙට අරගෙන ගිහලා නිෂ්කාශනය කරද්දී සමහර ඔය උතුරු නැගෙනහිර පළාත්වල එහෙම දවස් 7කටත් එහා පැත්තේ යනවා. right? නමුත් අද T+2 වෙනකොට ඒක වෙලා තියෙනවා ස්කෑන් එක ඉමේජ් එක එහෙට මෙහෙට යන නිසා ඉමේජ් ක්ලියරින් එක තුල ඒ පහසුව තාක්ෂණයත් එක්ක ඇතිලා තියෙනවා. ඒතර මේවත් මේ කරන්න පුළුවන්කම ඇතිලා තියෙන්නේ මෙවැනි ගනුදෙනු ට්‍රාන්සැක්ෂන්ස් තාක්ෂණයේ දියුණුව. හරි. ඒ නිසා අනිවාර්යයෙන්ම තේරුම් ගන්න මේවාගේ සෙටල්මන්ට් එක සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රොනිකලි. මැනුවල් සෙටල්මන්ට් එකක් සිද්ධ වෙන්නේ නැහැ. මේවා ඉලෙක්ට්‍රොනිකලි සෙටල්මන්ට් සිද්ධ වෙන්නේ. දැන් කොටස් වෙළඳපොළ තුලන කොටස් මිලදී ගත්තයින් පස්සේ ඉලෙක්ට්‍රොනිකලි සෙටල්මන්ට් එක සිද්ධ වෙන්නේ දවස් 3ක් ඇතුළත T+2 සෙටල්මන්ට් එක සිද්ධ වුණේ නැත්නම් ඔටෝමැටිකලි ඒ ට්‍රාන්සැක්ෂන් එක කැන්සල් වෙලා යනවා. ඒක එහෙම වුණොත් විතරයි කොටස් වල අයිතිය හුමාරු වෙන්නේ මිලදී ගත්තු එක්කෙනාට. නැත්නම් ඒක ට්‍රාන්සැක්ෂන් එක කැන්සල් වෙලා යනවා. හරි. ඊළඟට ඉදිරි හෝ අනාගත මුදල් ගනුදෙනු. අර මේ දෙක ස්වභාවයෙන් සමානයි. ඒ කියන්නේ greater than T+2. යම්කිසි විදේශ විනිමයක් දින දෙකකට වඩා පස්සේ කාලයකදී අවශ්‍ය වෙනවා නම් මිලදී ගන්න නම් අපි ඒක ඉදිරි හෝ අනාගත මුදල් ගනුදෙනු කියලා අපි ගොඩක් වෙලාට ෆෝවර්ඩ් කියලා තමයි කියන්නේ ෆියුචර් කියලා කියන්නේ. ඉතින් ඕකේ අර මෙකැනිසම් එකේ වෙනසක් නිසා තමයි මේ දෙක මේ විදිහට වෙනස් වෙන්නේ. නැත්තම් සාමාන්‍ය අවබෝධයේ හැටියට මේ දෙකම සමානයි. ඒක ඔපරේට් වෙන මෙකැනිසම් එකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි දෙකක් විදිහට තියෙන්නේ. හරි. මේකෙදි සිද්ධ වෙන්නේ දැන් උදාහරණයක් විදිහට හිතන්න ඕගොල්ලෝ කවුරු හරි විදර්ශල බැරි වුණාට වාහනයක් ගෙන්න ගන්නවා. ඒ වාහනය මට ලැබෙන්නේ මාස 3කට පස්සේ. මාස 3කට පස්සේ. හරි. එහෙන් ෂිප් කරාම මට මාස 3ක් විතර යනවා. ඒතර මම අද මිලදීගෙන මම අද US ඩොලර් අපි ජපනීස් යෙන් කියලා හිතන්නකො. ජපනීස් යෙන් මිලදී අරගෙන අතේ තියාගෙන ඉන්නවා මාස 3කට පස්සේ ඉන්න වාහනයකට ගෙවන්න. ඒතර රේගුවෙන් මේවා නිදහස් කරගන්නකොට නිෂ්කාශනය කරගන්නකොට එහෙම නැත්නම් LC හරහා LC letter of credit විදියට LC එකක් කරලා කරොත් එහෙම ඒතකොට බැංකුවෙන් මට ඩොකියුමන්ට්ස් ටික දෙන්නේ පේමන්ට් එක කරාම තමයි නේ LC එක මට බැංකුවෙන් ඩොකියුමන්ට්ස් එක ගන්න පුළුවන් නේ මොකද බැංකුවෙන් ඩොකියුමන්ට්ස් එක ගත්තේ නැත්නම් මට බෑ වාහනය රේගුවෙන් නිදහස් කරගන්න. ඒතකොට ඒවා නිදහස් කරගන්න නම් ඩොකියුමන්ට්ස් ගන්න ඕන ඩොකියුමන්ට්ස් ගන්න නම් මම ගෙවීමක් කරන්න ඕන. මට ඩොකියුමන්ට්ස් හම්බෙන්නේ වාහනය ලංකාවට එනවත් එක්කම වගේ. මම මාස 3ක් හෝ 2ක් හෝ දවස් දෙකකට වඩා වැඩි කාලයකට අද මිලදී අරගෙන හිටියොත් එම මේ තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්කලා US ඩොලර් එක ජපනීස් යෙන් එක කත්තු ගන්නට වඩා අඩු වුණොත් එහෙම මට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. අන්න ඒක ආවරණය කරගන්න. ඒක ආවරණය කරගන්න මේ ඉදිරි අනාගත මුදල් ගන්න. ඒ වගේම තමයි. දැන් අද ජපනීස් යෙන් එක 1.70යි. හිතන්නකෝ. ඒක හරි මිල නෙමෙයි මම මේ උදාහරණයක් විදිහට දෙන්නේ. අද 1.70යි. ඉතින් මේ යන ට්‍රෙන්ඩ් එකත් එක්කලා තේරෙනවා යෙන් එකේ ගාන ක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා කියලා. දැන් අද මේ පවතින ආර්ථික පරිසරයත් එක්කලා මේ මම කියන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. හරි. මොකද අද මේ තියෙන ආර්ථික වටපිටාව තුළ ගොඩක් ගැටලු මේ කොවිඩ් වසංගතය විසින් නිර්මාණය කරලා තියෙනවා. සහ සමහර ප්‍රතිපත්ති නිසා ඉල්ලුම සැපයුම මත සිදුවෙන ආර්ථික රටාවේ යම් වෙනසක් තියෙනවා.
ඉල්ලුම සැපයුම මත සිදුවන ආර්ථික රටාවේ යම් වෙනසක් තියෙන නිසා මේවා මේ විදිහටම බිහේව් වෙන්නේ නැහැ. නමුත් ඒක ඒ විදිහට හැසිරෙන කාලයක දේ තමයි මම මේ කියන්නේ. අද තියෙන තත්ත්වෙ නෙමෙයි. මම වාහනයක් ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා මාස 3කට පස්සේ එන්නේ මේ තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්කලා යෙන් වලින් ගෙවනවා නම් යෙන් එකේ අගය වැඩි වෙනවා කියන මට පේනවා. ඒතර පත්තරවල හැමදාම තියෙනවා ජපනීස් යෙන් එකේ අගය එන්න වැඩි වෙගෙන යනවා. මට හිතෙනවා දැන් මාස 3කදී මේක අද 1.70 තියෙද්දි රුපියල් 2කට විතර යයි කියලා මාස 3කට. ඒතර මම ඒ කාලෙට ගන්න හිටියොත් එම මම අමතර 730ක් ගෙවන්න ඕන. අන්න මට පුළුවන් යම්කිසි අතරමැද ගානකදී මේක ෆික්ස් කරගන්න මුල්‍ය ආයතනයක් එක්කලා මාස 3කින් මම ගන්නවා. නමුත් රුපියල් 2 නෙමෙයි අද 1.70 නම් සමහරට 1.75 1.80 වගේ ඒ අතරමැදි ගානකට එකඟ වෙන ගානකට ගන්නවා. මට බැංකුව මට මිලදී මට විකුණනවා නම් 1.75කට එකඟ වුණා නම් අද 1.70 1.75කට එකඟ වුණා කියනවා 1.75කට එකඟ වුණා නම් ගෙන්නක රුපියල් 2 වුණත් මට ගන්න පුළුවන් 1.75කට. ඒව තමයි මේ ඉදිරි අනාගත මුදල් ගනුදෙනු වල තියෙන වාසි. බැරි වෙලාවත් හිතන්න යෙන් එක රුපියල් 2කට ගියේ නැහැ. මම බලාපොරොත්තු වුණාට යෙන් එක බැස්සා 1.50ට 1.750ට බැස්සා. නමුත් මට මිලදී ගන්න වෙන්නේ 1.75 ගානේ මම පොරොන්දු වුණා නම්. මට එදනේ ලොකු අවාසියක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අවදානම් ගනුදෙනු වර්ගයක් තමයි මේ කියන ව්‍යුත්පන්න ගනුදෙනු. මම මේ කිව්වේ සරල එකක්. ඒ අවාසිය මේ පාඩුව බිඳ දරා ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා හොඳට මාකට් එකේ හැසිරීම සම්බන්ධයෙන් වෙළඳපොලේ හැසිරීම සම්බන්ධයෙන් අවධානයෙන් ඉඳලා තමයි මෙවැනි ගනුදෙනු වලට යන්න ඕන. නැත්නම් මේ ආයෝජන වලදී දැන් ඒක නම් ආයෝජනයක් නෙමෙයි. තමට අර වාහනේ ගන්නවා. නම් ගොඩක් වෙලාවට මේ මුදල් විකිණීම සහ මිලට ගැනීම ආයෝජනයක් විදිහට සිදු කරන අයට මේ දේ කරන්න පුළුවන්. පාඩු සිද්ධ වෙන්නත් පුළුවන්, ලාභ සිද්ධ වෙන්නත් පුළුවන්. අපි දැන් බලමු මේ ගනුදෙනු වර්ග දෙකේ වෙනස මොකක්ද කියලා. ඉදිරි ගිවිසුම් යන පාර්ශ්වයන් යුගලක් අතර කවුරු හරි දෙකොල්ට ආසයක්. පුද්ගලයෝ දෙන්නෙක් වෙන්නත් පුළුවන්. හරි? යම් වෙළඳ භාණ්ඩයක් හෝ මුදල් වර්ගයක්. අන්න මං කිව්වේ කොමෝඩිටිස් වලට හදන ෆෝවර්ඩ් එක තමයි වෙළඳ භාණ්ඩයක් පදනම් කරගෙන හැදෙන්නේ. ඒකතකොට අපි හිතනවා මම හිතන්නකෝ බොරතෙල් මිලදී ගන්නවා කියලා. ඒතර මම අද බොරතෙල් බැරල් එකක් US 75යි. හරි? ඒතර මම හිතනවා තව මාස 3කින් විතර මට පර්චේස් කරන්න ඕන මේක යයි 110ට විතර යයි කියලා හිතලා මම ෆෝවර්ඩ් එක දා ගන්නවා 75ක 100ට ගන්නවා කියලා. ඒතර මාස 3කට පස්සේ 110 නෙමෙයි 120ට ගිහිල්ලා තිබුණත් මට ගන්න පුළුවන් 110ට එකඟ වුණා නම් 110ට නැත්නම් 100ට එකඟ වුණා නම් 100ට එකඟ වෙච්ච මට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මුදල්. ඒතර වෙළඳ භාණ්ඩ මුදල් දෙකම මේ වගේ ෆෝවර්ඩ් ගිවිසුම් වලට යන්න පුළුවන්, ව්‍යුත්පන්න ගිවිසුම් වලට යන්න පුළුවන්. අපි මෙතන සලකා බලන ගොඩක් වෙලාවට මුදල් එකඟ වූ ප්‍රමාණයකින් පාර්ශ්ව දෙකම පිළිගත් දිනකදී බාරදී ඒ වෙනුවෙන් මුදල් ගෙවීම වර්තමානය ඇති කරගන්න ගිවිසුම. එතකොට ඉදිරි ගිවිසුම් කියන්නේ යම්කිසි පාර්ශ්ව දෙකක් වෙළඳ භාණ්ඩයක් හෝ මුදල් වර්ගයක් එකඟ වූ ප්‍රමාණය නිශ්චිත ප්‍රමාණයක් වෙන්න ඕන. 1 මිලියන් නම් 1 මිලියන්. ටොන් 10ක් නම් ඉරිඟු ටොන් 10ක්. දිනයක් නිශ්චිත වෙන්න ඕන. ඒ වෙනුවෙන් මුදල් හුවමාරු කරගන්න වර්තමානය ඇති කරගන්න ගිවිසුමක්. ඒතර එදාට මෙන්න මේ ගාණ ගෙවනවා කියලා අද එකඟ වෙන්නේ. එදාට ඩොලර් එකකට 1.785 ගාණ ගෙවනවා කියලා අද එකඟ වෙන්නේ. අද සමහරට 1.85 නෙමෙයි අද 1.75 වෙන්න පුළුවන් මිල. අනාගත ගිවිසුම් පාර්ශ්වයන් දෙදෙනෙක් අතර නිශ්චිත වත්කම් ප්‍රමාණයක් ඒකම තමයි. දෙපැති ගිවිසුම. මේදී මිලදී ගන්නා විසින් මිල ගෙවිය යුතු අතර විකුණන්නා විසින් භාණ්ඩය වූ වත්කම් බාර දිය යුතුය. අනාගත ගනුදෙනු බොහෝ වෙළඳාම් කරන්නේ හුවමාරු වෙළඳපොලේ. දැන් ඔතන මේ පොඩි වෙනස්කම් දෙකක් තියෙනවා. හරි? පොඩි වෙනස්කම් දෙකක් තියෙනවා. මෙන්න මේක තමයි වෙනස්කම් දෙක. ඉදිරි ගිවිසුම් ෆෝවර්ඩ් එක වේ
දෙන්නෙක් අතර එකඟ වෙලා කරන්න පුළුවන්. එතකොට අපි ඒවා ගොඩක් වෙලාවට කියනවා over the counter OTC products කියලා. දෙන්නෙක් එකඟ වෙලා සිදු කරන ගනුදෙනුවක්. එතකොට මේකට මොන හරි වෙනත් තුන්වෙනි අධීක්ෂණයට යටත් වෙන්නේ නැහැ කාගෙන්වත්. ඔය ගම්වල එහෙම වෙන්නේ උකස් ගන්න ඒවා, ඔලියට ගන්න ඒවා. ඒවා සිද්ධ වෙන්නේ ඔන්න වගේ over the counter. regulate වෙන්නේ නැහැ. හරි? නමුත් forward එකක් future එකක් regulate වෙනවා. අධීක්ෂණයට යටත් වෙනවා. ඉදිරි ගිවිසුමක් අධීක්ෂණයට යටත් වෙන්න තියෙන ඒක බිඳ වැටීමේ සම්භාවිතාව, ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමේ සම්භාවිතාව ඉතාම ඉහළයි. අනිත් පැත්තෙන් අනාගත ගිවිසුමක ක්‍රියාත්මක නොකිරීමේ සම්භාවිතාව අඩුයි. නිශ්චිත ඉදිරි දිනකදී පියවීම සිදු කරයි. තර එකඟ වෙච්ච ඉදිරි දිනකදී තමයි පියවීම සිද්ධ කරන්නේ. නමුත් ෆියුචර් එකක් වෙළඳපොළ උච්චාවචනය මත විදේශ විනිමය මිල දෛනිකව ගණනකොට දෛනිකය. එතන මේක අපි කියනවා ගොඩක් වෙලාවට ඔය තාක්ෂණික භාෂාවෙන් mark to market කියලා. හරි? mark to market. දැන් අපි හිතමු බැංකුවක් මේ අපි ෆෝර්ඩ් එකට ගියා කියලා තමයි කියන්නේ. බැංකුවක් ගනුදෙනුකරුවෙක්ට US ඩොලර්ස් විකුණන්න එකඟ වෙලා තියෙනවා. ඒතර ඒ බැංකුව කරන්නේ එදා එකඟ වෙච්ච අවසාන දිනේදී නෙමෙයි, මේක දිනපතාම මේකේ අගය වෙළඳපොළ අගයත් එක්කලා සංසන්දනය කර ලාභද පාඩුද කී බලලා එයාගේ P&L එකට එකතු කරනවා. P&L එකට එකතු කරනවා. ඒතර ඒක දෛනික මිල වෙනස් වීම මත ගණනය කොට දෛනිකව පියාගෙන ගිහිල්ලා තමයි අවසාන දවසේ සෙටල්මන්ට් එක සිද්ධ වෙන්නේ. ඒතර ගිවිසුම අවසන් වෙන දිනතේ පියවීම් දින එකකට වඩා තියෙනවා ෆියුචර් කියන එකට. මේක මේ ක්‍රියාත්මක කරන ආකාරයේ පොඩි වෙනසක් තමයි තියෙන්නේ. නමුත් මූලිකවම ෆෝවර්ඩ් එකක් හෝ ෆියුචර් එකක් කියන්නේ එකඟ වෙච්ච මුදල් ප්‍රමාණයක් අපි මුල් ඩෙරිවටිව්ස් ගත්තොත් අනාගත දිනයකදී නිශ්චිත දිනයකදී පියවීමට මිලට ගැනීමට හෝ විකිණීමට එකඟ කරගන්න ගිවිසුමක්. නිශ්චිත අනුපාතයක් යටතේ එකඟ වෙන ගිවිසුමක්. ඒතර මේක ක්‍රියාත්මක වන ආකාරයේ පුංචි වෙනස්කම් තියෙනවා. ඒ අනුව ඒක ඉදිරි සහ අනාගත කියලා වෙනස් වෙනවා. ඒතර ඒක ඉදිරි එක දෙන්නෙක් අතර එකඟතාවය මත ඇති වෙන්න පුළුවන්. නමුත් අනාගත ගිවිසුමක් ස්ටෑන්ඩඩයිස් ගිවිසුමක් ඒක අධීක්ෂණයට යටත් වෙනවා. ඒ වගේම දෙන්නෙක් අතර නිසා මේක ඕන වෙලාවක බ්‍රීච් කරන්න පුළුවන්. මේ ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන් ඉදිරි ගිවිසුම. ඒතර අර ඒවා ඕවර් ද කවුන්ටර් ගිවිසුම්. අනාගත ගිවිසුම ඕවර් ද කවුන්ටර් වෙන්නේ නැහැ කොහෙත්ම. එක දවසක් තමයි පියවන්නේ නිශ්චිත වෙච්ච ඉදිරි ගිවිසුම් වල අනාගත ගිවිසුම් වල මාක් ටු මාකට් කියලා සංසිද්ධියක් එදිනෙදා වෙළඳපොලේ විදේශ විනිමය අනුපාතය මත මිල උච්චාවචනය ලාභ හෝ පාඩු. දැන් අපි හිතමුකෝ එකඟ වුණා කියලා 1.70යි 1.75කට එකඟ වුණා කියලා. එදා දවසේ 1.70යි. right? ඒතර මම 1.75ට තමයි විකුණන්නේ එදා දවසේ ආවනේ. ඒතර මට තියෙනවා ලාභය. අන්න ලාභ පැත්තට යනවා. දැන් මේක යනවා 1.80ට යනවා දෙවෙනි දවසේ. අන්න මට එදා පාඩුවක් තියෙනවා. ඒතර ඒක පාඩු පැත්තට යනවා. අන්න ඒ වගේ accounting වල පොඩි වෙනසක් තියෙනවා. මේ අනාගත ගිවිසුමක් account කරද්දී. ශේෂ පත්‍රයට ගනිද්දී. පැහැදිලි දේ ටික? yes. ඊළඟට මනාප options. මේ තවත් වර්ගයක්. මනාප. එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට එක් පාර්ශවයක් කියන්නේ මෙතන මනාප ලියන්නා කියලා තමයි ගන්න. option right. තවත් පාර්ශවයක් වෙත මනාප දරන්න option holder වෙත අලෙවි කරනු ලබන මුල්‍ය ව්‍යුත්පන්න. ඒතර එක්කෙනෙක් option right option holderට අලෙවි කරනවා.
මනාපවලදී අදාළ පාර්ශ්වයන් යුගල ඇති කරගන්නා ගිවිසුමේදී එක් පාර්ශවයක් අයිතිය මිලට ගනු ලබන අතර එය බැඳීමකට පත් වේ. එතකොට යම් මේ මනාපයක් ඔප්ෂන් එක ක්‍රියාත්මක කරන්න අයිතියක් මිලට ගන්නවා. හැබැයි ඒක අනිවාර්ය නැහැ. right? ඒක තමයි මනාප කියන්නේ. කැමති නම් කරනවා නැත්තම් ඒක නොකර ඉන්න පුළුවන්. නැත්තම් නොකර ඉන්න පුළුවන්. right? එතන මනාප වල තියෙන ස්වභාවය තමයි ලක්ෂණය තමයි මේක කැමති නම් මනාප නම් කරන්න පුළුවන් නැත්තම් නොකර ඉන්න. මෙය කිසියම් වත්කමක් නිශ්චිත දිනක හෝ ඊට පෙර විකිණීමට හෝ මිලදී ගැනීමට විය හැක. ලියන්නා මේ සඳහා ගාස්තුවක් අය කරයි. ඒතර ඔප්ෂන් රයිට් එක ප්‍රීමියම් එකක්. ගාස්තුවක් ගෙවන්න ඕන. මෙන්න මෙතන තියෙනවා ගාස්තු. මේ ඉදිරි අනාගත ගිවිසුම් වලදී සමහරවිට මේක ක්‍රියාත්මක කරේ නැති වුණොත් පාඩු සිද්ධ වෙන්න පුළුවන් ඉඳා යම්කිසි ප්‍රීමියම් එකක් ගෙවන්න ඕන. ඒතර මෙතනදී අනිවාර්යයෙන්ම මේ ෆියුචර්ස් ෆෝවර්ඩ්ස් වල ප්‍රීමියම් එකක් අය කරනවා. right? ප්‍රීමියම් එකක් අය කරනවා. ඒ ප්‍රීමියම් එක ආපහු ගෙවන්නේ නැහැ. ඒතර මනාපෙදිත් ප්‍රීමියම් එකක් අය කරනවා. මොකද හේතුව මනාපෙදි අනිවාර්යයෙන්ම අය කරන්න ඕන. මනාපෙදි තියෙන්නේ කැමති නම් ක්‍රියාත්මක කරන්න විතරයි. ඔප්ෂන් හෝල්ඩ් මනාප දරන්නා විසින් කැමති නම් ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා ඔප්ෂන් රයිටර් තියෙන එකම දේ ක්‍රියාත්මක නොකරොත් එකම ලාභය තමයි අර ප්‍රීමියම් එක. මේදී මනාපය මිලට ගන්න ඔප්ෂන් හෝල්ඩ් එකඟ වූ මිලකට ස්ට්‍රයික් ප්‍රයිස් එකකට යම් කාල සීමාවක් තුළ වූ එකඟ වූ දිනක එක්සර්සයිස් ඩේට් right ප්‍රමාණයට බලන්න මෙතන එකඟ වූ මිලක් තියෙනවා ෆියුචර් එකේ ෆෝවර්ඩ් එකෙත් එකඟ වූ මිලක් තියෙනවා යම් කාල සීමාවක් තුළ වූ එකඟ වූ දිනක එක්සර්සයිස් ඩේට් එක අරගෙත් එක්සර්සයිස් ඩේට් එකක් තියෙනවා අදාළ වත්කම මිලදී ගැනීම හෝ විකිණීමට අයිතියක් ලබා ගැනීම අතන තියෙන්නේ අනිවාර්යයෙන්ම ගිවිසුම ක්‍රියාත්මක කරන්න ඕන. right? මෙතන මේ ගනුදෙනුවේ ස්වභාවය තුලම අන්තර්ගත වෙලා තියෙනවා කැමති නම් ක්‍රියාත්මක කරන්න. දැන් මේ forward හෝ futures වල ක්‍රියාත්මක කර ඉන්න පුළුවන්. නමුත් ඒක ඇත්තටම පිළිගත් සම්මත තත්වයක් නෙමෙයි. එක්තරා විදිහක සම්මතයට විරෝධී තත්වයක්. මොකද මේක එහෙම ක්‍රියාත්මක නොකිරීම කියන එක පිළි අරගෙන නැහැ. නමුත් මනාපයක තියෙනවා ක්‍රියාත්මක නොකිරීම පිළි අරගෙන තියෙනවා. කැමති නම් ක්‍රියාත්මක කරන්න. මේ එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ අනාගත ෆියුචර් කියන එකත් මනාප කියන එකත් ආසන්න වශයෙන් සමානයි. එකම දේ තමයි මේක කැමති නම් ක්‍රියාත්මක කරනවා ක්‍රියාත්මක නොකිරීම කියන එක පිළි අරන් තියෙනවා මනාපය තුල අරවයි පිළි අරන් නැහැ. right මනාප වර්ග දෙකක් තියෙනවා එකක් තමයි මිලදී ගැනීමේ මනාපය මිලදී ගැනීමේ මනාපය ඒකට අපි කියනවා කෝල් ඔප්ෂන් කියලා අනික විකිණීමේ මනාපය පුට් ඔප්ෂන් කියලා කියනවා කෝල් ඔප්ෂන් හෝ පුට් ඔප්ෂන් පැහැදිලිද මේකෙත් තියෙනවා එකඟ වූ මිලක් තියෙනවා කාල සීමාවක් තියෙනවා එකම වෙනස තමයි කැමති නම් ක්‍රියාත්මක කරනවා කැමති නම් ක්‍රියාත්මක කරන්නේ නැහැ මිලදී ගැනීමේ මනාපය ක්‍රියාත්මක කරන ආකාරය මම පොඩි උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම් මිලදී ගැනීමේ මනාපය කොහොමද ඒ කියන්නේ පුට් ඔප්ෂන් එක සෝරි කෝල් ඔප්ෂන් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒ කියන පුද්ගලයෙක් ඉන්නවා. හරි ඒ කියන පුද්ගලයෙක් ඉන්නවා. එයා දකිනවා XYZ කියන සමාගමේ කොටස් මිල. ඔන්න දැන් මේක කොටස් මත පදනම් වෙච්ච එකක්. කොටස් මත පදනම් වෙච්ච එකක්. වත්කම. මුල්‍ය වත්කම. කොටස් කියන්නේ මුල්‍ය වත්කම. මේ කොටස් වල මිල රුපියල් 90 වෙනකන් ඉදිරියේදී වැඩි වෙයි කියලා. කොටස් වල මිල ඉහළ යනවා කියලා අපේක්ෂා කරනවා රුපියල් 90ක් වෙනකන් ඉදිරියේදී වැඩි වෙයි කියලා එයා අපේක්ෂා කරනවා. එතකොට දැන් මිල රුපියල් 90 නෙමෙයි දැන් මිල අනිවාර්යයෙන්ම ඊට වඩා පල්ලෙහා වෙන්න ඕන.
එයා දකිනවා මේ XYZ කම්පැනි ක්‍රියාකාරීත්වය මත ඒක හොඳින් ක්‍රියාත්මක වෙනවා මේක ඉල්ලුම වැඩි වෙනවා දවසින් දවස ෂෙයා ප්‍රයිස් එක ඉහළ යනවා. ඒ ස්පෙකියුලේට් කරනවා. ඒ කියන එක නා ස්පෙකියුලේට් කරනවා රුපියල් 90ක් දක්වා මේවා මේ කොටස් වල මිල ඉහළයි කියලා. B ගේ අතේ තියෙනවා කොටස්. B කියන පුද්ගලයා අතේ කොටස් ලියනවා. ඒ රුපියල් 75ක එකඟ වූ මිලට හරි රුපියල් 75ක එකඟ වූ මිලකට ස්ට්‍රයික් ප්‍රයිස් එකකට එක කොටසකට රුපියල් 4.50ක් වන ගාස්තුවක්. අන්න ප්‍රීමියම් එක එකකට 4.50 ගන්න ගියා 100ක් මිලදී ගන්නවා B ගෙන්. මනාපයක් මිලදී ගන්නවා. ඒ කියන්නේ මේක ක්‍රියාත්මක කරන්න ඕන කරන්න. පැහැදිලිද දැන්? ඒ එකඟ වෙනවා මිලක්. ඒතර අද මිල රුපියල් 75ක් නෙමෙයි. අද මිල ඊටත් වඩා අඩුයි. අද මිල ඊටත් වඩා අඩුයි. අද මිල සමහරට රුපියල් 60 වෙන්න පුළුවන්. ඒ අද මිල රුපියල් 60යි. මේක 90 වෙනකම් වැඩි වෙයි කියලා ඒ අපේක්ෂා කරනවා. ඒ නිසා B කියන එක්කෙනා ගාව XYZ සමාගමේ කොටස් තියෙනවා. B එක්කලා එකඟ වෙනවා ඒ හරි. ඔයා මට කොටස් 100ක් විකුණන්න රුපියල් 75 ගානේ මම මිලදී ගන්නවා. හැබැයි අද නෙමෙයි. තව එක්සයිස් ඩේට් එක මාසෙකින් මාස දෙකකින් එතකොට එයා මේ මිල වැඩි වෙන රේට් එක ගැන උපකල්ප ස්පෙකියුලේට් කළා සමක්ෂේපණය කරලා එයා තීරණය කරන දිනයක් තව මාසෙකින් කියලා සමහරට කියනවා හරි ඒත් බීත් බලනවා හරි අද රුපියල් 60යිනේ මේක මට විකුණ ගන්න පුළුවන් වුණොත් 75 ගාන කියලා යට 15ක් තියෙනවනේ වාසි කියලා එයා ඒකට එකඟ වෙනවා හැබැයි B ඒගෙන් අය කරනවා එක කොටසකට 4.50 ගානේ ගාස්තුවක් ඒ විසින් බීට ගෙවිය යුතු ගාස්තුව රුපියල් 4.50 වැඩි කිරීම 100 රුපියල් 450. ඒතර රුපියල් 450 ගෙවලා වේලසමින්ම මේ මනාපය මිලදී ගන්නවා. ඔන්න XYZ සමාගමේ කොටස් 90 නෙමෙයි නවතින්නේ 100ක් වෙනකන් ඉහළ යනවා. දැන් මේ විදිහට යනකොට XYZ වල මිල 100ක් වෙනකන් අර නියමිත දිනට දින වෙනකොට ඉහළ යනවා. එකඟ වූ දින හරි ඒ කාලය තුල හරි ඉහළ යනවා. මනාපය ඕනනම් අපිට පුළුවන් නිශ්චිත දිනයකදී ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් යම් කාල සීමාවක් තුල ක්‍රියාත්මක කරන්න. මෙතන ඉඳන් මාස 3ක් ඇතුළත. ඒක මනාප වර්ගයක්. අද දවසේ ඉඳන් මාස 3ක් ඇතුළත මම ඕනම දවසක මේක ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් මෙතන ඉඳන් මාස 3කට පසු දිනක කියලා නිශ්චිත දිනයක් දාගන්නවා. ඒතර මාස 3ක් තුල කිව්වොත් එහෙම එයාට ඕනම දිනයක් තුල මාස 3 ඇතුළත ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරි. ඒතර ඒ බලාගෙන ඉන්නවා ඒ XYZ සමාගමේ කොටස් කොහොම වේද කියලා හැසිරෙන්නේ. මෙයා දකින්නවා ඔන්න මේක රුපියල් 100ක් වෙනකන් ඉහළ ගිහිල්ලා. ඒ මොකද කරන්නේ? ටක් ගාලා තමන්ගේ මනාපය ක්‍රියාත්මක කරනවා. මනාපය ක්‍රියාත්මක කරලා B ගෙන් ගන්නවා රුපියල් 75 ගානේ කොටස්. B ගෙන් රුපියල් කොටස් 75 ගානේ අරගෙන එහෙමම අනිත් පැත්තට මාකට් එකේ 100 ගානේ විකුණනවා. වෙළඳපොලේ රුපියල් 100 බැගින් විකුණනවා. ඒට ලැබෙන ලාභය දැන් බලමු. එතකොට කොටස් 100ක් මිලදී ගන්නේ කොටස් 100ක් ගන්න. ඒතර ඒක රුපියල් 100 ගානේ වෙලෙම විකුණනවා. රුපියල් 10000ක් ලැබෙනවා. එයාට ගිය වියදම රුපියල් 75 ගානේ 100ක් 7500යි. හරි. ඒ වගේම එයාට ගියා ප්‍රීමියම් එකක් කලින් රුපියල් 450ක මේ දෙකේ එකතුව 10000න් අඩු වුණාම එයාට ලැබෙන ලාභය 2050ක. 2050ක ලාභයක් ලැබෙනවා මේ ගනුදෙනුව තුලින්. මේ කෝල් ඔප්ෂන් එක ක්‍රියාත්මක කිරීම තුලින් එයාට ලැබෙනවා. දැන් බැරි වෙලාවත් රුපියල් 75ට වඩා ඉහළ නොගියොත් කොටස් වල මිල 75ට වඩා වැඩි වුණේ නැත්නම් මෙයා මනාපේ මනාපේ ක්‍රියාත්මක කරන්න. ඒකට හේතුව අපි හිතමු කොටස් මිල රුපියල් 60යි කියලා. 75 ගානේ මිලදී ගන්න නැහැ නේ. ඒ කීයටවත් 60 නේ.
අනිත් එක කොටස් වල මිල රුපියල් 76යි හරි 77යි හරි මොකද එයා අනිවාර්යයෙන්ම යම් මිලකට මිලදී ගන්නව නම් 75ට වඩා මේ අඩුම ගානේ මේ රුපියල් 450වත් කව වෙන්න ඕන. රුපියල් 450වත් මොකද එයාට මේ වෙනකොට රුපියල් 450 ගිහිල්ලා තියෙනවා ප්‍රීමියම් එක විදියට නේ. රුපියල් 450වත් කව වෙන ආකාරයට තමයි එන්නේ. ඒකට 76 වුණොත් එම රුපියල ගානේ කොටස් 100කට රුපියල් 100යි. එන අඩුම ගානේ රුපියල් 80වත් එන්න උන කොටස් වල මිල එයා මේ මනාපය ක්‍රියාත්මක කරන්න. එතකොට 80 ගානේ ගත්තොත් එහෙම එයාට තියෙනවා රුපියල් 500ක් වැඩිපුර 450යි රුපියල් 50ක ලාභයක් තියෙනවා. ඒතර එයාගේ මේ ගාස්තුවවත් කව කරගන්න ඕන නම් අඩුම ගානේ එයා රුපියල් 80 වගේ වෙන්න ඕන මේ කොටස් වල මිල මනාපය ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් මෙයාට පාඩුයි. එහෙම නැත්නම් මෙයාට පාඩුයි. soap මෙන්න අපි අර ඉස්සෙල්ලා කතා කරපු හුවමාරු ගිවිසුම් කියන ඒවා. ඒතර මේවත් වත්කමක් මත තමයි ව්‍යුත්පන්න වෙලා තියෙන්නේ. එක්කෝ විදේශ විනිමය මත මූලිකවම මේවා කොමෝඩිටිස් වල තියෙන්න පුළුවන්. නමුත් අපි මේකදී සාකච්ඡා කරන්නේ අපි සාකච්ඡා කරන්නේ මුල්‍ය වත්කම් මත පදනම් වෙච්ච සෝප් සහ දර්ශක මත පදනම් වෙච්ච සෝප්. ඒතර ඉන්ටරෙස්ට් රේට් එක කියන්නේ දර්ශකයක්. ඒක මත පදනම් වෙලා හැදෙන සෝප් එක පොලි අනුපාත සෝප් එහෙම නැත්නම් ඉන්ටරෙස්ට් රේට් සෝප් කියනවා. විදේශ විනිමය මත පදනම් වෙච්ච එක කරන්සි සෝප් කියලා කියනවා. මේකෙදි වෙන්නේ දැන් උදාහරණයකට මම ඉස්සෙල්ලා කිව්වා යම්කිසි පුද්ගලයෙක් ණය මුදලක් ලබාගෙන තිනවා ස්ථාවර පොලි අනුපාතයකට 10% පොලි අනුපාතයකට අවුරුදු 5කට. ඒතර එයා 10% ගානේ සම්පූර්ණ අවුරුදු 5ටම ගෙවන්න ඕන. 10% ගානේ ගෙවන්න ඕන. නමුත් මෙයා දකිනවා මේ දැන් මේ වෙනකොට AWPLR කියන අගය අඩු වෙලා තියෙනවා. රජය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල මත හෝ බැංකුවල තියෙන වෙනත් වැඩපිළිවෙල මත හෝ ආර්ථිකයේ තියෙන ඉල්ලුම සැපම මත හෝ AWPLR අඩු වෙලා තියෙන. දැන් අත වෙනකොට අඩු වෙලානේ තියෙන්නේ නේ. දැන් රජ ආර්ථිකය පණ ගන්නන්න රජය ක්‍රියාත්මක කරනවා පොලි අනුපාත අඩු කරන්න කියලා. ඒතර බැංකුවේ අනුව තැන්පතු පොලි අනුපාත අඩු කරලා තියෙනවා. ඊට සාපේක්ෂව ණය සඳහා වන පොලි අනුපාත අඩු කරලා තියෙනවා. දැන් බැරි වෙලාවත් කිසි කෙනෙක් 12ට 13ට අරගෙන තිබ්බනම් ස්ථිර පොලි අනුපාතය යටතේ දැන් මේ වෙනකොට 8ට 9ට බහැලා තියෙනවා. ඒ බැංකුව විසින් එකපාරට 12 13 එක 8ට බස්සන්නේ නැහැ නේ. ඊට වඩා පොඩි ගාණක් තමයි අඩු කරන්නේ. නමුත් විචල්්‍ය පොලි අනුපාතය යටතේ අරන් තියෙනවා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ඒක බේස් වෙච්ච AWPLR එක අඩු වෙනකොට පොලි අනුපාත අඩු වෙනවා ඊටාම වේගයෙන්. මාර ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ථාවර පොලි අනුපාතයකට 100ට 12ක් කියලා කියන්නකො 12 අනුපාතයට යම් පුද්ගලයෙක් ණය මුදලක් කරන් දින අවුරුදු 5කට. දැන් මේ වෙනකොට AWPLR එකේ යගේ 106කට විතර බහැලා. ඒකට 101.5ක් වගේ එකතු කරොත් 6යි 7.5යි 7.5කට ගන්න පුළුවන්. දැන් තියෙන ට්‍රෙන්ඩ් එක අනුව මේ AWPLR එක හෝ ණය පොලි අනුපාත ඉතා ඉක්මනින් වැඩිවීමට තියෙන ප්‍රවණතාවයක් නැහැ. වැඩිවීමට ප්‍රවණතාවයක් නැහැ. එහෙමනම් අර පුද්ගලයා කරන්නේ තමන්ගේ ස්ථාවර පොලි අනුපාතිකය විචල්්‍ය පොලි අනුපාතිකයකට හුවමාරු කරගන්නවා. ඒක ඉන්ටරෙස්ට් රේට් සෝප් එකක්. තමන්ගේ ස්ථාවර පොලි අනුපාතිකය විචල්්‍ය පොලි අනුපාතිකයකට හුවමාරු කරගන්නවා ඉන්ටරෙස්ට් රේට් සෝප් එකක් හරහා. ඒකෙන් යම්කිසි ප්‍රතිලාභයක් ලබන්න උත්සාහ කරනවා. මොකද එයාට අර 112 ගානේ ගත්ත නිසා ඇතිවන පාඩුව සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. නමුත් යම්කිසි අලාභයක් වෙන එක අඩු වෙනවා. අනිත් පැත්තෙන් මුල්‍ය ආයතනයක් කරා මේක කරන්නේ මුල්‍ය ආයතනයට යම්කිසි ප්‍රතිලාභයකුත්
ලැබෙනවා මේකේ. ඒතර මොකද දෙපැත්තටම ප්‍රතිලාභ තිබුණ නැත්නම් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ කරන්නේ නැහැ. ඒව තමයි සෝප් විදිහට කියන්නේ. ඒත් මේකම භාවිතා කරොත් එහෙම විදේශ විනිමය සඳහා විදේශ විනිමය අගය පදනම් කරගෙන එතනදි වෙන්නේ එක් විදේශ විනිමය වර්ගයක් වෙනුවට වෙනත් විදේශ විනිමය වර්ගයක් ආදේශ කරගන්න. එක් විදේශ විනිමය. ඒතර ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒතර මේවා සංකීර්ණ ටික තේරුම් ගන්න අමාරු මුල්‍ය නිමැවුම් සාමාන්‍යයෙන් සරලව සාමාන්‍ය ගණන් කරුණ තේරුම් ගන්න බෑ. ඒ නිසා ගොඩක් වෙලාවට සංකීර්ණ ව්‍යාපාරික ඇසකින් මේ දේවල් බලන පුද්ගලයෝ ආයුර්වේදික තමයි මේවට යන්නේ. ඉතින් මේ වගේ මුල්‍ය නිමැවුම් වල සංකීර්ණතාවය වැඩි වෙනකොට අවදානම ඉතාම ඉහළ යනවා. අවදානම ඉහළ යනකොට ඒ ලැබෙන ප්‍රතිලාභත් ඉතාම ඉහළ මට්ටමකට යනවා. ඒ නිසා තමයි අපි අර ග්‍රාෆ් එකක් ඇඳාම අවදානමට එරේ ප්‍රතිලාභ ව්‍යුත්පන්න තියෙන එකේ කෙරෝලෙම ව්‍යුත්පන්න තියෙන එකේ කෙරෝලෙම. ඊට සුරකුම් පදනම් නිමැවුම්. සුරකුම් පදනම්. ඒ කියන්නේ asset based security product. asset based. මේවත් එක්තරා විදිහක ව්‍යුත්පන්න විදියට ගන්න පුළුවන්. එක්තරා විදිහක ව්‍යුත්පන්න. මොකද හේතුව දැන් මුල්‍ය ආයතන වලට විශේෂයෙන් ඔය ලීසින් සමාගම් වලට කල්බදු සමාගම් වලට තියෙනවා ඉතා කුඩා ප්‍රමාණයේ ණය මුදල් ගොඩක්. එක්සැම්පල් එකක් විදිහට මේගොල්ලෝ ලීස් කරලා තියෙනවා නම් මෝටර් සයිකල් ඒ වගේම කුඩා යන්ත්‍ර සූත්‍ර රුපියල් ලක්ෂය 2 ඉක්මන ඒවා. නොඉක්මන ඒවා. ඒගොල්ලන්ට ලැබෙන වාරික ඉතා කුඩා වාරික ලැබෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් ගෝල්ඩ් ලෝන්ස් රත්තරන් සඳහා වන 50,000 60,000 75,000 ඒ වගේ ණය ගත්තොත් එimhe ඒවයේ වාරික විදිහට ලැබෙනවා කුඩා ණය විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට ඒවා කුඩා ගනුදෙනුකරුවෝ රාශියක් ඉන්නවා. ඒතර මේ සමාගම් කරන්නේ මේ ආයතන කරන්නේ මේ සියලුම රිසීවබල් කියන ඒවා. රයිට්? කල්බදු වාරික වෙන්න පුළුවන්. ණයපත් ක්‍රෙඩිට් කාඩ් ඉෂුව කරලා තියෙන සමාගමක් නම් ක්‍රෙඩිට් කාඩ් රිසීවබල් වෙන්න පුළුවන්. ඊළඟට රත්තරන් මේ නැත්නම් උකස් ණය දීලා තියෙන ආයතනයක් නම් ගෝල්ඩ් ලෝන්ස් වෙන්න පුළුවන්. ඒ රිසීවබල් ටික ඒ ලැබෙන්න තියෙන වාරික අනාගතයේදී ලැබෙන්න තියෙන වාරික වත්කමක් විදිහට සලකලා මේක එක පූල් එකකට දානවා. කුඩා ණය සියල්ලම පූල් එකක් එක ගොනුවකට ගන්නවා. ඒ කුඩා ණයවල එකතුව ලැබෙන තියෙන වාරිකවල එකතුව හෝ ණයවල එකතුව සමහරට මිලියන් 100ක් මිලියන් 200ක් 300ක් කොහොම වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ තියෙනවා ණය ප්‍රමාණය ලක්ෂ 3 4 5 6 ඒ කුඩා ණයවල ස්වභාවය. ඒතර මේ එකක් විදියට ඇපේට තියලා ණය ගන්න බෑ. මේගොල්ලෝ කරන්නේ මේක ඔක්කොම පූල් එකකට ගන්නවා. ඇසට් එකක් විදියට. ඒක ඉදිරිපත් කරනවා යම්කිසි මුල්‍ය ආයතනයකට. ඒක ඉදිරිපත් කළා ඒක ඇපේට තියලා ඒගොල්ලෝ යම් මේ ණය මුදලක් මුල්‍ය ආයතනවලින් ගන්නවා තමන්ගේ අනිකුත් ව්‍යාපාර සඳහා. right? ව්‍යාපාර සඳහා. එක්කෝ නැවත ලීසින් ලබා දෙන්න, නැවත ගෝල්ඩ් ණය ලබා දෙන්න, එහෙම නැත්නම් නැවත ක්‍රෙඩිට් කාඩ් ලබා දෙන්න ඒ කටයුතු වලට මේගොල්ලෝ ගන්නවා. මොකද ඒවට අය කරන පොලි අනුපාතය ඉතාම ඉහළයි. ඒතකොට ඒගොල්ලෝ ඇසට් අර සියලුම ලැබීම් ටික තනිවත්කමක් විදියට වෙනත් මුල්‍ය ආයතනයකට අපේට තියලා ලබා ගන්නවා පොලි අනුපාතයක් ඒකට අය කරනවා. ඒ පොලි අනුපාතයට වඩා වැඩි පොලි අනුපාතයක් නැවත ඒක ආයෝජනය කරලා ලබා ගන්නවා. මේවා තමයි asset backed securities කියලා කියන්නේ. ඒතර මේක ගොඩක් වෙලාවට කුඩා ණයකරුවන් එහෙම නැත්නම් කුඩා පුද්ගලයන් සාමාන්‍ය ඇවරේජ් ගනුදෙනුකරුවන් සාමාන්‍ය ගනුදෙනුකරුවන් වෙත තියෙන නිමැවුමක් නෙමෙයි. මේක ගොඩක් වෙලාවට ඔය වගේ කල්බදු සමාගම්, මුල්‍ය සමාගම්, සමහරට ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් වගේ සමාගම් වල මුල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තියෙන මුල්‍ය නිමැවුම. අපි ඉස්සරහදී ඉදිරි හෑන්ඩ් අවුට් එකකදී කතා කරනවා
ෆැක්ටරින් කියලා නිමැවුම ණය නිමැවුම ෆැක්ටරින් කියලා. ඒකෙදිත් කරන්නේ මේ වගේම එකක් තමයි නිෂ්පාදකයෝ වෙළඳ ව්‍යාපාරිකයෝ Tamanට ලැබෙන්න තියෙන ණය ගැතියන්. කියන්නේ account receivable කියන එක. තමන්ගේ ණයට අරගෙන ගෙවන්න තියෙන අය මේක එකට එකතු කරලා ෆැක්ටරින් ඒජන්සි එකට බාර දීලා තමන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරනවා. ඒ වගේ තමයි මේක. මේ මුල්‍ය සමාගම් තමන්ට අවශ්‍ය වන ආයෝජන කරන්න අවශ්‍ය වන කාරක ප්‍රාග්ධනය මේ වගේ කුඩා ණය පූල් කරලා ඇසට් එකක් විදිහට ඒක වෙනත් මුල්‍ය ආයතනයකට අපයක් විදිහට දීලා ණය අරගන්නවා. ණය අරගෙන ඒ ණය මුදල භාවිතා කළා වෙනත් ආයෝජන වලට යනවා. asset backed securities. ඒ වගේම මීට සමානම මුල්‍ය නිමැවුමක් වෙළඳපළ තුල තියෙනවා ට්‍රස්ටි කියලා. එහෙම නැත්නම් බාරගිණුම් වර්ගය. දැන් සාමාන්‍ය බාරගිණුමක් තියෙන්නේ යම්කිසි වත්කමකට බාරකරුවෙක් පත් කරනවා. Bargain, trust accounts. Bargain. බහර කියන්නේ යම්කිසි කෙනෙක් වෙනුවෙන් යම් කෙනෙක් බහරයක් ඒක රඳවා ගැනීමක් තියෙනවා. එතකොට ඒක නැවත ඒ අදාළ පුද්ගලයාට ගෙවීමේ විශ්වාසය පදනම් කරගෙන. මේක මූලික වර්ග දෙකක් තියෙනවා. අඩ්මිනිස්ට්‍රාටිව් ගිණුම් කියලා. මේ සාමාන්‍ය ගිණුම් වර්ගවල සාමාන්‍ය බැංකුවල තියෙන තැන්පතු ගිණුම් වර්ගවල තියෙන වර්ග දෙක. අනික පොල්මක්කාර මේ කියන්නේ යම් පුද්ගලයෙක් මිය ගියාට පස්සේ මැරුණට පස්සේ එයාගේ නමින් බැංකුවක තැන්පතු තියෙනවා නම් ඉතිරි කිරීමේ තැන්පතු හෝ ස්ථාවර තැන්පතු හෝ ජංගම ගිණුම් හෝ තියෙනවා නම් ඒ තැන්පතු වල අයිතිය බාර ගිණුමක් බවට පත් වෙනවා. ඒතර බාරකරු කවුද? එක්කෝ අඩ්මිනිස්ට්‍රාට්කරු එක්කෝ පොල්මක්කරු. අඩ්මිනිස්ට්‍රාට්කරුවෙක් කියන්නේ අවසාන කැමැත්තක් නැතුව මියගිය පුද්ගලයෙක්ට උසාවියෙන් පත් කරන බාරකරු තමයි අඩ්මිනිස්ට්‍රාට්කරු කියන්නේ. මේක මතක තියාගන්න ඉතලා උගන්ට කියන්නේ. ඒතර පොල්මක්කාරයා කියන්නේ කවුද? අන්තිම කැමැති පත්‍රයකින් යම් පුද්ගලයෙක්ව නම් කරලා තියෙනවා නම් මියගිය පුද්ගලයා ඒ පුද්ගලයා පොල්මක්කරු විදියට ඒ අදාළ මියගිය අයගේ ගිණුම් වල තියෙන ශේෂයන් එක එක අයට කියලා තියෙන විදියට පවරනවා. ඒතර එවැනි මේ පුද්ගලයෝ වර්ග දෙක අධිෂ්ඨාතකරුවෝ පොල්මක්කරු බාර ගිණුමක් ක්‍රියාත්මක කරනවා. යම්කිසි කෙනෙක් වෙනුවෙන් මියගිය පුද්ගලයා වෙනුවෙන් ඔහු කැමති ආකාරයට මේක ක්‍රියාත්මක කරන්න මේක ආයෝජනය කරන්න මේ පුද්ගලයෝ දෙන්න ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අද මුල්‍ය වෙළඳපළ තුල තියෙනවා හරි බාර ගිණුම්. ඒකට බාර ගිණුම් මේවැනි කරන්නේ ගනුදෙනුකරුවන්ගෙන් තැන්පතු ඒකරාශී කරනවා. right? තැන්පතු ඒකරාශී කිරීම.
ගනුදෙනු කරුවන්ගෙන් තැන්පතු ඒක රාශී කරනවා යම්කිසි බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක්. ඒකට බාහිර ගිණුමකට තමයි මේක ගන්න. බාහිර ගිණුම ට්‍රස්ට් account. ඊට මේක ආයෝජනය කරනවා යම්කිසි බැංකුවක් හෝ පිළිගත් මුල්‍ය ආයතනයක් බැංකුවක් හෝ පිළිගත් මුල්‍ය ආයතනයක් මේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් තැන්පතු ඒක රාශී කරලා බාහිර ගිණුමකට ගන්නවා. බාහිර ගිණුමකට අරගෙන ඒ බාහිර ගිණුමේ තියෙන ශේෂය මුල්‍ය ආයතන වලට ආයෝජනය කරනවා. ආයෝජනය කරලා ලැබෙන ප්‍රතිලාභය මේ තැන්පතුකරුවන්ට ගෙවනවා. එතකොට මේ සඳහා ගාස්තුවක් මේ බැංකුවකට හෝ මුල්‍ය ආයතනයට යනවා. මේක ඇත්තටම වෙන්න ඕන මෙහෙමයි. නමුත් වෙළඳපොළ මේ මුල්‍ය ආයතන තරම් පිළිගත් මුල්‍ය ආයතන නෙමෙයි. මේ මුල්‍ය ආයතන තරම් පිළිගත් මුල්‍ය ආයතන නෙමෙයි නිසා ඒගොල්ලෝ මේ බැංකුවකට හෝ පිළිගත් මුල්‍ය ආයතනයක් සමග එකඟතාවයකට එකතු වෙලා ඇවිල්ලා බාහිර ගිණුමක් ක්‍රියාත්මක කරලා ඒ බාහිර ගිණුමට තැන්පත්කරුවන්ගේ ගිණුම් බාර අරගෙන අරගොල්ලෝ අර ගිප් ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒකදී මේකට ඇරේන්ජ් කරන්න එහෙම නැත්නම් මේක සූදානම් කරන්න වෙනම බාහිර පුද්ගලෙක් ඉන්නවා. ඒකට මේක ඇරේන්ජ් එහෙම නැත්නම් සූදානම් කරු කියලා පුද්ගලයෙක් අරහා තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. සාමාන්‍යයෙන් වෙන්න ඕන බැංකුව මුල්‍ය ආයතනයේ බාහිර ගිණුමක් කරලා තැන්පත්කරුවන්ට මේකට මුදල් දාන්න කියලා ඒ මුදල් මේ මුල්‍ය ආයතන ආයෝජනය කරලා වැඩි පොලියකට ඒක ලබා දෙනවා නැවත ගනුදෙනුකරුවන්ට. ඒ සඳහා ගාස්තුවක් මේගොල්ලෝ අය කරනවා. නමුත් වෙළඳපොළ තුළ ඇත්තටම වෙන්නේ මේ මුල්‍ය ආයතන වල අවශ්‍ය වන මුල්‍ය පහසුකම් මේවත් ඒගොල්ලන්ට අවශ්‍ය ණය මේ සූදානම් කරලා ඇරේන්ජ්ඩ් කියනවා මේ විදිහට තැන්පතු ඒක රාශී කළා මේ බැංකුවක හෝ මුල්‍ය ආයතනයක පිළිගත් බාහිර ගිණුමක් කරා මේගොල්ලන්ට ලබා ගන්න අවස්ථාව ලබා දෙනවා. තමයි වෙන්නේ. ඒතර කොහොම වුණත් අවසානයේදී සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට මේ විදිහේ බාහිර ගිණුමක් කරා මුල්‍ය නිමයාමක් නිර්මාණය වෙනවා මේ ආයතන වලට ණය දෙන්න. හැබැයි මේක තැන්පත්කරුවන්ට ආපසු ගෙවීම සහතික වෙන්නේ මේගොල්ලෝ නෙමෙයි මේගොල්ලෝ. මුල්‍ය ආයතන නෙමෙයි මේ බාහිර ගිණුම පවත්වාගෙන යන බැංකුව හෝ මුල්‍ය ආයතනය තමයි තැන්පතු ආපසු ගෙවීම සහතික වෙන්න ඕන. ඒ සඳහා මේ දෙකල්ලෝ අතර ගිවිසුමක් තියෙනවා. බාහිර ගිණුම ක්‍රියාත්මක කරන බැංකුව හා මේ මුල්‍ය ආයතන අතර ගිවිසුම් ගත වෙලා ඒ ගිවිසුම හරහා මේගොල්ලන්ගෙන් ගෙන්න ගන්නවා අදාළ ප්‍රතිලාභ කල්පිරෙනකොට ඒ හරහා මේගොල්ලන්ට ගෙවනවා. පැහැදිලිද? ඕක දැනට වෙළඳපොළ තුල ක්‍රියාත්මක වන එක්තරා වර්ගයක මුල්‍ය නිමවීමක් බාහිර ගිණුමක ස්වරූපයෙන්. මේවා ගොඩක් වෙලාවට කරන්නේ ඒ බැංකුවල හෝ මුල්‍ය ආයතන වල ඉන්න තියෙන මේ භාණ්ඩාගාර ඒකක හරි ඔය ඇසෙට් බැක්ඩ් සිකියුරිටීස් ඊළඟට ට්‍රස්ටී මේවා භාණ්ඩාගාර ඒකක ක්‍රියාත්මක කරන්නේ අමතර ආදායමක් ගාස්තු පාදක ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන විදියට. හරි මං හිතන්නේ මේ නිමැවුම් ටික වර්ග ගැන පැහැදිලි ඇති. අපි ඊළඟට බලමු සමේ භාරගිරුම් වලට උදාහරණයක් මොකක්ද මේ පැහැදිලි කරන්න පුළුවන්ද? දැන් සාමාන්‍ය භාරගිනුම් කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් බැංකුවක තැන්පතු තිබිලා ඒ පුද්ගලයා මැරුණා කියන්නකෝ.
මැරුණයින් පස්සේ ගිණුම ක්‍රියාත්මක කරන්න බෑ අනිත් අයට. මේවා මේ ඊට පස්සේ වෙන්න ඕන මේක බූතල් වෙනවා නම් මිලියන 4කට වඩා වැඩි නම් මිලියන 4කට වඩා අඩු නම් ගොඩක් වෙලාට අපි කරන්නේ නීති උපදෙස් අරගෙන ඒ අදාළ භාර්යාවට හෝ දරුවන්ට මේක බෙදා හරින එකනේ. ඒක නීතිමය අවශ්‍යතාවය. එහෙම නැත්නම් මිලියන 4කට වැඩි වුණාම අපිට බෑ ඒක කිසිම වෙලාවක ඒ විදිහට බෙදන්න. ඒක අනිවාර්යයෙන්ම උසාවියට ඉදිරිපත් කරන්න ඕන. උසාවියට ඉදිරිපත් කරලා උසාවියට ඉදිරිපත් කරාම ඒගොල්ලෝ බලනවා උසාවියේ බලනවා මේ කියන දේපල වලට මේ පුද්ගලයාගේ තියෙන අනිත්‍යවටත් එක්කලා අවසන් කැමැති පත්‍රයක් තියෙනවද කියලා. අවසන් කැමැති පත්‍රයක් තියෙනවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒකේ නම් සඳහන් වෙච්ච පුද්ගලයා උසාවිය විසින් පත් කරනවා. ඒතර බැංකුවේ තියෙනවා ඒ වලට ගිණුම් පොල්මක්කාර ගිණුම් කියලා. එක්සිකියුටර් accounts කියලා. ඒක එක්තරා බාර ගිණුම් වර්ගයක්. පැහැදිලිද? ඒතර උසාවියෙන් බලනවා මේ පුද්ගලයාගේ දේපල වලට අන්තිම කැමැති පත්‍රයක් තියෙනවද කියලා. තියෙනවා නම් පොල්මක්කාර ගිණුම්ක් බවට පත් කරනවා. යම්කිසි පුද්ගලයෙක්ව පත් කරනවා. ඒ මොකද ඒ අවසන් මේ කැමැත්තේ තියෙනවා කවද නම් කරන්න ඕන කියලා. එයාව දානවා උසාවියේ බලපත්‍රයක් දීලා එයාට පුළුවන් ගිහිල්ලා බැංකුවට ඉදිරිපත් කරලා පොල්මක්කාර ගිණුමක් එහෙම නැත්නම් එක්සිකියුටර් ගිණුමක් කරලා ඒකේ තියෙන විදිහට ඒ දීපල බෙදලා ඒක පවත්වාගෙන යන්න බෑ දිගටම. ඒ අදාළ වත්කම් ටික අදාළ පුද්ගලයන්ට පැවරුවෙන් පස්සේ ඒ ගිණුම ඉවරයි. ඒක එක්තරාවර්තික බාර ගිණුමක්. අනිත් එක තමයි අවසන් කැමැති පත්‍රයක් නැත්නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බොහෝ විට මියගේ එක්කෙනා පිරිමි කෙනෙක් නම් එයාගේ භාර්යාව, ගැහැණු කෙනෙක් නම් එයාගේ ස්වාමියාව අඩ්මිනිස්ට්‍රාත්කරු විදිහට පත් කරලා අදාළ නීතිය අනුව ඒ කොටස් ගිණුමේ ශේෂ එක එක දරුවන්ට භාර්යාවට හෝ මේ ස්වාමියාට බෙදනවා. ඒක බාර ගිණුමක්. එතකොට අර දරුවන් හෝ අනෙකුත් අයිතිකරුවන් වෙනුවෙන් බාරය දරනවා යම් පුද්ගලයෙක්. දැන් මහා බාරකාරයන්නේ. ඔය කවුරුත් නැතුව මේ මියගිය දේපල කිසි කෙනෙක්ට අයිති නැහැ ඒක. ඒතර ඒක රජය වෙනුවෙන් මහා බාරකාරයා තමයි ඒවයි අයිතිය දරන්නේ. යම් කිසි කෙනෙක් වෙනුවෙන් අයිතිය දරන එකක් තමයි බාරයක් කියන්නේ. අර මියගිය පුද්ගලයාගේ දරුවන් හා ඒ අදාළ අය වෙනුවෙන් බාරය දරන එක්කෙනා එක්කෝ අඩ්මිනිස්ට්‍රාත්කරු එක්කෝ පොල්මාකරු. ඒ වගේම තමයි මෙතන. මෙතන තැන්පත්කරුවන්ගෙන් තැන්පතු එකතු කරනවා. ඒ තැන්පත්කරුවන්ගේ තැන්පතු වල අයිතිය වෙනුවෙන් බාරය දරන්නේ යම්කිසි බැංකුවක් හෝ පිළිගත් මුල්‍ය ආයතනයක්. ඒතර ඒක එකතු කරපු මුදල් ඒගොල්ලෝ ආයෝජනය කරනවා අර මුල්‍ය ආයතනවල. ආයෝජනය කරාට මේක ආපසු තැන්පතු කරට ගෙවීමේ වගකීම තියෙන්නේ බැංකුවට හෝ මුල්‍ය ආයතනයට. ඒක ඒ විදිහට ඉෂ්ට කරගන්න නම් බැංකුව හෝ මුල්‍ය ආයතනය නැවත අර මුල්‍ය ආයතනත් එක්කලා බැංකුව හෝ පිළිගත් මුල්‍ය ආයතනය නැවත අර අනෙකුත් මුල්‍ය ආයතනත් එක්කලා ගිවිසුමකට එකඟ වෙනවා නැවත මුදල් ආපසු ලබා ගැනීම. ඒගොල්ලෝ ගෙව්වේ නැත්නම් ගිවිසුම තමයි ක්‍රියාත්මක කරන්නේ. පැහැදිලිද? බාර ගිණුම් කියන්නේ ඒවා. ඒතර ඒක ක්‍රියාත්මක වන්නේ බාර ආඥා පනත කියලා ආඥා පනතක් තියෙනවා. ඒක තමයි ට්‍රස්ට් ඕඩිනන්ස් කියලා. ට්‍රස්ට් ඕඩිනන්ස් කියලා ප්‍රසිද්ධ පනතක් තියෙනවා. ඒක ඒ අනුව තමයි මේ බාර ගිණුම් ක්‍රියාත්මක වෙන්නේ. හරි. අපි ඊළඟට බලමු විදේශ මුදල් එහෙම නැත්නම් ෆොරේන් කරන්සි ඔය ව්‍යුත්පන්න විදියටත් ක්‍රියාත්මක වෙනවා. හරි. ඒක මුල්‍ය වෙළඳපළ තුල ඊළඟට අර සාමාන්‍ය රුපියල් ගිණුම් ක්‍රියාත්මක වෙනවා වගේ විදේශ විනිමයනුත් ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන්. විදේශ විනිමයනුත් ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන් පුද්ගලයන්ට. ඒක මේ 2017 ආවා විදේශ විනිමය පනත කියලා ෆොරේන් එක්ස්චේන්ජ් ඇක්ට් කියලා අලුතෙන් පනතක් ආවා. ඒ පනත යටතේ තිබිච්ච සියලුම NRFC, RFC, NNRFC කී ගිණුම් තිබුණා බැංකුවල. ඒ ගිණුම් සියල්ල ප්‍රධාන ගිණුම් වර්ග 5ක් යටතට පත් කරා. එකක් තමයි පුද්ගල විදේශ විනිමය ගිණුම.
පුද්ගල විදේශ විනිමය ගිණුම. මේක එක කොටසක් වුණා මිස් වෙලා තියෙනවා. එතන පුද්ගල විදේශ විනිමය ගිණුම පාත්තගෙන යන්න පුළුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ට අවුරුදු 18ට වැඩි ඒ වගේම බාලවයස්කරුවන් වෙනුවෙන්. ඒ වගේම ශ්‍රී ලාංකික සම්භාවයක් තියෙන විදේශ රටක පදිංචි කෙනෙක්ට PFCA පුද්ගල විදේශ විනිමය ගිණුම පාත්තගෙන යන්න පුළුවන්. ඒතර ඒකට තියෙන අනුදත් බැර ඒ කියන්නේ accepted credits තමයි වෙනත් රටකින් එන ප්‍රේෂණ තමන් දැන් මොන හරි ෆොරෙන් ටුවර් එකක් ගිහිල්ලා ආව නම් ඒ අතේ ඉතුරු වෙන ව්‍යවහාර මුදල් ඒක දාන්න පුළුවන් වෙනත් ෆොරෙන් කරන්සි එකක්. දැන් මෙයාට තියෙනවා නම් ව්‍යාපාරික විදේශ විනිමය ගිණුමක් මේ පල්ලෙහා තියෙන ගිණුම ඒකෙන් ට්‍රාන්ස්ෆර්ස් එයා වෙනත් විදේශ රටක ආයෝජනය කරලා තියෙනවා නම් ඒකෙන් ලැබෙන විදේශ ආදායම් ආයෝජන සඳහා වන වෙනත් ලැබීම් භාවිතයෙන් පසු ඉතිරි විදේශ මුදල් සංචාරක කාඩ්පත් කියලා සමහර රටවල පාවිච්චි වෙනවා ඒකේ ඉතිරි වෙලා තියෙන ශේෂයක් ඒවා. දැන් එකවතාවක් ප්‍රශ්නයක් තිබ්බා පුද්ගල විදේශ විනිමය ගිණුමකින් කවුන්ටර් එකකින් ආපසු ලබාගත හැකි මුදල් ප්‍රමාණය කොච්චරක්ද කියලා අහලා. එක උත්තරයක් තමයි කීයක් ගන්න බෑ කියන එක. මේක අනුවත් පේනවා මේ ගිණුමෙන් කවුන්ටරය හරහා මුදල් ලබා ගන්න බෑ. හරි? පුද්ගල විදේශ විනිමය ගිණුමකින් කවුන්ටරය හරහා මුදල් ලබා ගන්න බෑ. ඒතර වෙනත් විදේශ ගිණුමකට මාරු කරන්න පුළුවන්. එයා විදේශ විනිමයෙන් ණය අරන් තියෙනවා නම් ඕ රුපියල් ණය අරන් තියෙනවා නම් ඒවා ගෙවන්න පුළුවන්, වැටුප් ගෙවන්න පුළුවන්, විදේශයකට කරන යම් ප්‍රේෂණයක් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුළ රුපියල් වලින් කරන ගෙවීම් සංචාරක කාඩ්පත්වලට ශේෂය වැඩි කිරීම. මේවා තමයි පුද්ගල විදේශ විනිමය ගිණුම් වල අනුදත් එමට accepted credit සහ debits. සර් මේ PFC එකක් අරින්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද? මං ඉස්සෙල්ලා කිව්වේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් මොකද එයා විදේශ සංචාරයේ නිරතලා එන්න ඕනේ. ඒතර එයා එහෙම වුණොත් නේ යාගේ තේ මේ තියෙන්නේ ඒවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පදිංචි නැති ශ්‍රී ලංකාවේ සම්භවයක් තියෙන ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන විදේශයක පදිංචි පුද්ගලයෙක්ට පුළුවන්. ඕනම ශ්‍රී ලාංකික පුරවැසියෙක්ට පුළුවන් විදේශ විනිමය ගිණුමක අවශ්‍යතාවයක් තියෙනවා. මොකද එහෙම ලංකාව ඇතුළෙම එයා ජීවත් වෙනවා නම් එයාට PFC එකක් කරන එකේ තීරුමක් වෙන්නේ නැහැ. ෆොරෙන් කරන්සි වල එයාට මේ මොකක්වත් කරන්නේ මේ කියපු කිසි දෙයක් එයාට ලැබෙන්නේ නැත්නම්. මොකද අපි හිතමු එයා විදේශයක ආයෝජනය කළා තියෙනවා. ඒතකොට එයා වෙන රටකට ගියේ නැතත් විදේශ ආයෝජන ලැබෙන එයාට මේ ෆොරෙන් කරන්සි වලින්. එහෙමනම් ඒක ක්‍රෙඩිට් කරන account එකක් තියෙන්න ඕන. මේ අනුදත් බැර තියෙන්නේ. මේ බැර සඳහා අවශ්‍ය වන අවශ්‍යතාව තියෙන ඕනම පුද්ගලයෙක්ට ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේක අරින්න පුළුවන්. මේ බිස්නස් ෆොරෙන් කරන්සි account එක ශ්‍රී ලංකාව තුළ පදිංචිකරුවන් ලියාපදිංචි තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර විදේශයක ස්ථාපිත ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි සමාගම් නිසි අවසරය සහිත රාජ්‍ය ආයතන විදේශ නැව් සමාගමක දේශීය ඒජන්තයන් ෆොරෙන් ෂිපින් ලයින්ස් වල ඒජන්ට්ස්ලා. මොකද ඒගොල්ලන්ට හම්බෙන්නේ ෆොරෙන් කරන්සි වලින් ගෙවීම. ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා බිස්නස් ෆොරෙන් කරන්සි account එකක්. මේවා තමයි බිස්නස් ෆොරෙන් කරන්සි account එකකට කරන්න පුළුවන් ක්‍රෙඩිට් ඩෙබිට්ස්. අගාම්‍ය ප්‍රේෂණ රට තුළට ලැබෙන ප්‍රේෂණ ව්‍යාපාර කටයුතු සඳහා හෝ වෙන විදියකට ෆොරෙන් කරන්සි ක්‍රෙඩිට් කරන්න පුළුවන් එකට. වෙනත් ගිණුම් වල PCF ඒ වගේ ගිණුම් වලින් ලැබෙන ඒවා මම කිය අර shipping agents ලකට ලැබෙනවා කියන එතකොට නැව්බඩු ප්‍රවාහන ගාසු freight අනම්මනම් ඉතින් shipping agents ලට ලැබෙන මුදල්.
ශ්‍රී ලංකාව තුළ ලද විදේශ මුදල් ලංකාව ඇතුළේ මොන හරි ව්‍යාපාරික ගනුදෙනුවක් ෆොරින් කරන්සි වලින් කරලා එයාගේ අතට මුදල් ලැබෙනවා නම් ෆොරින් කරන්සි වලින් එක්සැම්පල් එක හෝටල්ස් වල නේ ඔය සමහර මේ විදේශිකයන්ට භාණ්ඩ විකුණන ස්ථානවල ලක්ෂල වගේ ආයතන ෆොරින් කරන්සි වලින් ලැබෙනවා නම් ඒවා සංචාර කාඩ්පත් රක්ෂණ කටයුතු වලට අදාළ ලැබීම් සහ ණය ගැනීම ෆොරින් කරන්සි වලින් ණය ගත්තොත් ඒක මේ accounts වලට ක්‍රෙඩිට් කරන්න පුළුවන්. අර වෙනත් ගිණුම් සඳහා මාරු කිරීම ණය ගෙවීම වැටුප් විදේශ ප්‍රේෂණ සංචාරක කාඩ්පත් ශේෂය වැඩි කිරීම රක්ෂණ කටයුතු වලට අදාළ ගෙවීම් අන්න සංවර්ධන බැඳුම් කර කියලා ලංකාවේ ශ්‍රී ලංකා රජය ඉස්තුන ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් කියලා ඒවාට ගෙවීම් කරන්න විදේශ ව්‍යාපාර මුදල් එකක වලින් පුළුවන්. සහ ණය සඳහා ගෙවීම් කරන්න. ණය කරන් තියෙනවා ෆොරින් කරන්සි වලින් ඒවාට ගෙවීම් කරන්න ණය වාරික ගෙවන්න account එක හර කරන්න පුළුවන්. මේකිනුත් කවුන්ටරේ හරහා ගන්න බෑ මුදල්. මේවා සමහරලාට කෙටි ප්‍රශ්න වලට පෞගේ කාලය අරන් තිබුණා. අපි ප්‍රශ්න සාකච්ඡා කරද්දී බලමු. මේක බලා ගන්න මට විනාඩියක් දෙන්න. මොන්නේ අවශ්‍ය නැහැ. right අගම්‍ය ආයෝජන කිනුම inward investment account එතකොට ඒකට සුදුසුකම් තියෙන අය තමයි විදේශයක පදිංචි ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පදිංචි විදේශිකයන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති හේත් විදේශ පුරවැසි කමක් සහිත විදේශයක පදිංචි අය විදේශයක සංස්ථාපිත සහගා මේක තමයි මේ තියෙන්නේ තර අඩ්මිනිස්ට්‍රේට් පොල්මක්කාර ගෙනුම් කියන්නේ මේකේ ශේෂයට අදාළ වෙන
ඒ අදාළ පුද්ගලයන් වර්ග දෙක. හරි. මේවා තමයි මේ ගිණුම් වලට තියෙන වර්ග වලට තියෙන අනුදත් බැර අනුදත් හර. accepted credit, accepted debits. වෙනත් ගිණුම් වලින් මාරු කිරීම ලාභාංශ. ඒතර මේ ආයෝජන විශේෂයෙන්ම විදේශ රටවල් වල ලංකාවේ පුරවැසියන් සහ විදේශවල පදිංචි ලංකාවේ පුරවැසියන් ආයෝජනය කරලා ලැබෙන මුදල් ශ්‍රී ලංකාවට එවීමෙන් පස්සේ පවත්වාගෙන යන්න පුළුවන් ගිණුම් වර්ගයන් නිසා ලාභාංශ, කුලී ආදායම්, අතිරික්ත ඔය වගේ ප්‍රාග්ධන ගනුදෙනු මේ ගිණුම් හරහා කළ ආයෝජන වික්‍රයීම් ඒ වගේ දේවල් වලින් ලැබෙන මුදල් මේකට බැර කරන්න පුළුවන්. ඒ වගේම විදේශ ප්‍රේෂණ මොන හරි ආයෝජනයකට ගෙවන්න තියෙනවා නම් ඒවා ඒ වගේම ශ්‍රී ලංකාව තුළ රුපියල් වලින් කරන ගෙවීම් වලට භාවිතා කරන්න පුළුවන්. ප්‍රාග්ධන ගනුදෙනු සඳහා විදේශයන් වෙත ප්‍රාග්ධන ගනුදෙනු සඳහා විදේශයන් වෙත කරන ගෙවීම් වෙනත් ගිණුම් වලට මාරු කිරීම විදේශ මුදල් වලින් ලබාගත් ණය සඳහා සිදු කරන ශ්‍රී ලංකාව තුළ ගෙවීම්. අගම්‍ය ආයෝජන ගිණුම ඊළඟට ප්‍රතිමුඛ outward investment account. මේක අගම්‍ය කියන එක ආමුඛ කියලා කියන්න පුළුවන්. මේක ප්‍රතිමුඛ ඒකේ අනිත් පැත්ත එක. ප්‍රතිමුඛ ආයෝජන ගිණුම කියන්නේ outward investment account. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි හවුල් ව්‍යාපාරයක් ශ්‍රී ලාංකික නියමාසික තනි පුද්ගලයෙක්. මේ විදේශ සම්භාවයක් සහිත පුද්ගලයන් තමයි මේ විදේශයක ස්ථාපනය කළ ලංකාවේ සමාගම් පනත යටතේ ලියාපදිංචි විදේශ සමාගමකට තමයි ප්‍රතිමුඛ ආයෝජන ගිණුම අරින්න පුළුවන්. අනුදත් බර හර මේ විදිහට තියෙන්නේ. මේක මේ රුපියල් විදිහට ආපහු ගන්න පුළුවන් සල්ලි. right. මේ නිමැවුම් ටික තමයි අපිට liability products එහෙම නැත්නම් බැංකුවට තියෙන වගකීමක් විදියට එහෙම නැත්නම් මුල්‍ය ආයතන වලට තියෙන වගකීමක් විදියට ගනුදෙනු කරුවන්ගෙන් ලබාගෙන ආයෝජකයන්ගෙන් ලබාගෙන බැංකුව විසින් ඉදිරිපත් කරන ගිණුම් සහ මුල්‍ය නිමැවුම් බැංකුව විසින් ඉදිරිපත් කරන වෙනත් මුල්‍ය ආයතන විසින් ඉදිරිපත් කරන ගිණුම් සහ මුල්‍ය නිමැවුම් මූලිකවම මේ වර්ග ටික තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊළඟ අපි ඊළඟ හෑන්ඩ් අවුට් එකේදී සාකච්ඡා කරනවා ගනුදෙනුකරුවන් වෙත ලබා දෙන මුල්‍ය නිමැවුම් වර්ග මොනවාද කියලා මුල්‍ය ආයතන විසින් ගනුදෙනුකරුවන් සර් මේ අගම්ම ආයෝජන ගිණුමයි ප්‍රතිමුඛ ආයෝජන ගිණුමයි කියන ගිණුම් දෙකෙන් සල්ලි ගන්න ඕන උනොත් කවුන්ටර් එකෙන් ගන්න පුළුවන්ද සර්? මේකේ තියෙන රුපියල් ආපසු ගැනීම ප්‍රතිමුඛ එකෙන් ගන්න පුළුවන්. අගම්‍ය එකෙන් ගන්න බෑ. මොකද මේ ප්‍රතිමුඛ ආයෝජන ගිණුම අරින්නේ ගොඩක් වෙලාවට විදේශ සම්භාවයක් සහිත පුද්ගලයන්. නේ? ඒගොල්ලන්ට රුපියල් වලින් කරන ගෙවීම් වලට මේක ගන්න. මොකද ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කවුන්ටරේ මුදල් විදිහට ගන්නෙ නැහැ. මොකද ගන්න පුළුවන් අවශ්‍ය නැහැ. පනතේ හැටියට. මේක
2017 පනතක් තමයි මේකේ තියෙන්නේ. මම කියන හරියට පනත මොකද්ද කියලා. දෙදස් 17 අංක 12 දරන විදේශ විනිමය පනත. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ තමයි මේ ගිණුම් ටික ක්‍රියාත්මක වෙන්නේ. මොකද කලින් තිබුණ ගිණුම් විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට එකතු කරලා ඔය ගිණුම් වර්ග වලට තව අමතර ගිණුම් කීපයක් තියෙනවා. මම ඒ සියල්ලම ගත්තේ නෑ. ගොඩක් වෙලාවට ප්‍රශ්නවල එහෙම සාකච්ඡා කරේ මේ ගිණුම් ටික. මොකද හේතුව මේ විදේශ විනිමය පනත මේ විදිහට සංශෝධනය කරේ ලංකාව ඇතුළට විදේශ විනිමය ගනුදෙනු ලංකාව ඇතුළට එන ඒවා වැඩි කරගන්න. වැඩි විස්තර අමතර විස්තර අර මං කියපු පනත යටතේ බලන්න පුළුවන්. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත. හරි. තා මොන හරි ප්‍රශ්න තියෙනවද ඒ සම්බන්ධයෙන්? දැන් මේ මුල්ල නිමැවුම් වර්ග ගණනාවක් ගැන අපි කතා කරා ඩිපොසිට් පැත්තේ. ගොඩක් වෙලාවට මේ ෆයිනෑන්ෂල් ක්ලයන්ට් මැනේජ්මන්ට් වල වැඩි ෆෝකස් එකක් තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වැඩි ෆෝකස් එකක් තියෙන්නේ මෙන්න මේ නිමැවුම් වල ආයෝජනය කරන මේ ගිණුම් වල තැන්පත් කරන තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. මොකද මේ තැන්පතුකරුවන් වූ ආයෝජකයන් මේ විදිහට මුල්‍ය පද්ධතියට මුදල් ආයෝජනය කරේ නැත්නම් ඉතිරි කිරෙන්නේ නැත්නම් ඊට පස්සේ ආර්ථිකය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන අරමුදල් නැති වෙනවා. ඒ වගේ අවස්ථාවකදී තමයි විදේශයන්ගෙන් හෝ වෙනත් රට තුල නැත්නම් විදේශයන්ගෙන් ණය විදියට හෝ වෙනත් ආයෝජන විදියට ගන්න සිද්ධ වෙන්නේ පම්ප් කරන්න සිද්ධ වෙන්නේ අරමුදල්. නිසා අනිවාර්යයෙන්ම මේ කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් අපි ඉදිරි හෑන්ඩ් අවුට්ස් වල සාකච්ඡා කරනවා විවිධ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහා බැංකුව සහ අනිකුත් නියාමන ආයතන විසින් අරගෙන තියෙනවා විවිධ ක්‍රමවේදයන් යටතේ. ඒ වගේම මේ මුල්‍ය නිමැවුම් වල අනිවාර්යයෙන්ම ප්‍රතිලාභයත් එක්කලා තියෙන අවදානමක් තියෙනවා. මම අර ඉස්සෙල්ලාම දවසේ ග්‍රාෆ් එකකින් පෙන්වුවා වගේ අවදානම ඉහළ යනකොට ප්‍රතිලාභය ඉහළ යනවා. මේ මුල්‍ය නිමැවුම් වල තියෙන අවදානම සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඒ අවදානම සමහර ගනුදෙනු කරුවන් එහෙම නැත්නම් සමහර තැන්පත්කරුවන් ආයෝජකයන් දකින්නේ ආකාරයකට සමහර අය දකින්නේ තවත් ආකාරයකට. දැන් උදාහරණයක් විදියට සමාජය තුළ ඉන්න නිරන්තරයෙන් ආදායමක් නොලබන සමහර විට තමන්ගේ රැකියාවේ අවසාන කාලයේදී නැත්නම් රැකියාවෙන් විශ්‍රාම යනකොට ලැබෙන විශ්‍රාම ප්‍රතිලාභ වගේ එකවර විශාල මුදලක් ලැබෙන ඒ වගේම තමන්ගේ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් දැඩි ආරක්ෂණ පිළිවෙතක් අනුගමනය කරන ගෘහ ඒකක වැඩිහිටි පුද්ගලයෝ ඒ වගේ අය මේ අවදානම සම්බන්ධයෙන් ඉතාම සංවේදී. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මේ තැන්පතුවේ ප්‍රතිලාභයට වඩා ආරක්ෂාව. එවැනි ප්‍රතිලාභය greater than ආරක්ෂාව එහෙම නැත්නම් ආරක්ෂාව ප්‍රතිලාභ මේ කරුණ මත මොකද ආරක්ෂාව කියන එක අවදානම කියන එකේ ඍජු ප්‍රතිඵලය නේ.
අවදානම කියන එකේ ඍජු ප්‍රතිඵලය තමයි ආරක්ෂාව. ආරක්ෂාව ඉහළ යනකොට අවදානම පහළයි. ආරක්ෂාව පහළ යනකොට අවදානම ඉහළයි. ඒතර මේ දෙක අතර තියෙන ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක්. එකිනෙකට ප්‍රතිවිරුද්ධ සම්බන්ධයක් තියෙන්නේ. අවදානම ඉහළ යනකොට ආරක්ෂාව පහළ වෙනවා. ආරක්ෂාව පහළ යනකොට නැත්නම් ආරක්ෂාව අවදානම පහළ යනකොට ආරක්ෂාව ඉහළ යනවා. අවදානම් පැත්තෙන් තමයි පටන් ගන්න. මෙන්න මේ කරුණ මත මූලිකවම ගණිත කරුණාන් ආකාර දෙකක් හඳුනා ගන්න පුළුවන් මේ මුල්‍ය නිමැවුම් වල ආයෝජනය කරන ආකාර දෙකක්. මේ කණ්ඩායම එක ප්‍රතිලාභ වැඩියෙන් අපේක්ෂා කරන එක ආරක්ෂාවට වඩා අවදානම් ගන්නා ගනුදෙනුකරුවන්. ඒගොල්ලෝ ආරක්ෂාවට වඩා සැලකන්නේ ප්‍රතිලාභ ගැන. හරි? නැත්නම් රිස්ක් ලවර් කියනවා. මේ දෙවෙනි කණ්ඩායම අවදානම බැහැර කරන. රිස්ක් ඇවර්ස්. පළවෙනි කණ්ඩායම ප්‍රතිලාභය ගැන තමයි බලන්නේ ආරක්ෂාවට වඩා. හැබැයි ඒගොල්ලෝ අවදානම ගැන අවබෝධයෙන් ඉන්නවා. අවබෝධයෙන් ඉඳන අවදානමක් එනකොටම ඉක්මනටම තමන්ගේ ආයෝජන ඒ වෙළඳපොලෙන් ඉවත් කරගෙන වෙනත් ආයෝජනයකට දානවා. එතකොට ඒගොල්ලෝ අවදානම අවම කරගන්න ගොඩක් වැඩ පිළිවෙල ගන්නවා. රිස්ක් මිටිගේෂන් මෙෂර්ස් ගොඩක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ මේ වෙළඳපොළ තුළ හැසිරෙන්නේ තමන් ගාව තියෙන අරමුදල් විවිධ නිමැවුම් වල ආයෝජනය කරමින් ප්‍රතිලාභ අපේක්ෂාවෙන්. මේ දෙවෙනි කණ්ඩායම අවදානම බැහැර කරන ආරක්ෂාව වැඩියෙන් සලකන කට්ටිය ප්‍රතිලාභ වලට මේක තැන්පත් වේ ආරක්ෂාව. ඒතර දීර්ඝ කාලිනව යම් නිශ්චිත පොලිය අනුපාතයක් නිශ්චිත පොලියක් අපේක්ෂා කරන දීර්ඝ කාලිනව එකම නිමැවුමක වගේ තියෙන එකම නිමැවුමකට යොමු වෙච්ච ගනුදෙනුකරුවෝ කණ්ඩායම තමයි දෙන්නේ. ඒගොල්ලෝ රිස්ක් ඇවර්ස් බිහේවියර් එකක්. එහෙම නැත්නම් අවදානම් බැහැර කරන බිහේවියර් එකක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. මූලිකව මෙවැනි ගනුදෙනුකරුවන් වර්ග දෙකක් තමයි මේ මූලිකව මේකලා. හරි. තව ඒක පණිවිඩයක් කියන්න තියෙනවා. ලබන සතියේ සෙනසුරාදා සහ ඉරිදා ලබන සතියේ සෙනසුරාදා සහ ඉරිදා ඔන්න දැන් තමයි මෙතන උගලට වෙන්නේ. ඉරිදා පන්ති නැහැ. මම ඉස්සෙල්ලා කතා කරපු එක දැන් ඔයගලන්ට වෙන්නේ ප්‍රතිලාභ greater than ආරක්ෂාව. ආරක්ෂාව හැමතිස්සෙම සම්බන්ධ වෙන්නේ අවදානමත් එක්ක මුල්‍ය නිමැවුම. දැන් මම ඉස්සෙල්ලා කියපු මුල්‍ය නිමැවුම් වලින් ඔය ව්‍යුත්පන්න පැත්තේ තියෙන මුල්‍ය නිමැවුම් වල අවදානම ඊටාම ඉහළයි. ඒ නිසා ඒ වෙයිදී සාමාන්‍ය අවදානම බැහැර කරන ගනුදෙනුකරුවෝ යන්නේ නැහැ. අවදානම බැහැර කරන ගනුදෙනුකරුවෝ කියන්නේ සමාජය තුළ ඉන්න වැඩිහිටි පුද්ගලයන්, ඒ වගේම මේ ගෘහ ඒකක විශේෂම ගෘහණියන් ඒගොල්ලෝ හරිම ආරක්ෂාකාරීනේ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ආරක්ෂාව ගැන බලන්නේ තැන්පතුවේ ආරක්ෂාව, තැන්පතුව දීර්ඝකාලීනව රැඳීම සහ යම්කිසි සාධාරණ ප්‍රතිලාභයක් තමයි අපේක්ෂා කරන්නේ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ තමන්ගේ අරමුදල් ආයෝජනය කරන්නේ හදිසියකදී ආපසු ගැනීමට තියෙන අපේක්ෂාවෙන්. ආපදාව. පළවෙනි කණ්ඩායම මේවා ආයෝජනය කරන්නේ මේකෙන් ප්‍රතිලාභයක් ඉපීමේ අපේක්ෂාවෙන්ම තමයි. හරි. එහෙනම් අපි අදට සාකච්ඡාව ඉවර කරමු. ලබන සතියේ පන්ති නැහැ. එහෙනම් සියලු දෙනාටම සුබ නත්තල.